උඩවල් තියෙන තැන් වලින් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණ ප්‍රතික්‍රියා හරි ලේසියෙන් පහසුවෙන් සිදු වෙනවා. ඒ කියන්නේ මේ ලෝහවල මේ උඩවල් තියෙන තැන් වල ඉලෙක්ට්‍රෝන ගොඩක් එකතු වෙන එක්රැස් වෙන එක ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණ ප්‍රතික්‍රියා මෙයාගේ අත්තට පිට අපද්‍රව්‍ය පාවෙන දේවල් නම් උඩ පාවෙන්න පටන් ගන්නවා. හරි බර දේවල් නම් ගණන්තේ වැඩි දේවල් නම් මේක යට මෙහෙම පස් ගොඩක් වගේ මේක තැම්පත් මේම අල්ලගත්තම බලන්න මේ මාපට ඇඟිල්ල තියෙන්නේ නේ මේ මාපට ඇඟිල්ල තියෙන්නේ ධාරාව යන පැත්ත මේ මාපට ඇඟිල්ල තියෙන ධාරාව යන පැත්ත මේ ඇඟිලි දෙක අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම ගිය සතියේ ලෝහ විකාශනය ගැන ඉගෙන ගත්තා යකඩ මල බැඳීම ගැන අපි වැඩිපුර ඉගෙන ගත්තා. දැන් මම ඊහත් ඇත්තටම හිතන් හිටියේ පාඩම ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. කරගන්න බැරි වුණා. මට අද අපි ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අද පටන් ගන්නවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන පාඩම. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන පාඩමත් අපිට දවස් 4ක් විතර වගේ කරන්න වෙයි. දවස් 4ක් වගේ කරන්න වෙයි. දවස් 4ක් කියන්නේ සති දෙකක්. ඊට පස්සේ අපි පටන් ගන්නවා කාබනික රසායනය. ඒක දවස් එකක් උපරිම දවස් දෙකක් යයි. ඒ කියන්නේ සති 3කින් අපි පාඩම් දෙකක් ඉවර කරනවා තමයි. දැන් ඉවර වෙන්නේ අන්තිම පාඩම 15 වෙනි පාඩම. ඒකට දවස් 4ක් විතර යයි. ඒ කියන්නේ අපිට හරියට ටාගට් කරලා. හරියට ටාගට් කරලා ගියොත් හරියටම ටාගට් කරලා ගියොත් අපිට විද්‍යුත් චුම්බක ප්‍රේරණය සති 4යි දවස් 4යි. කාබනික රසායනට දවස් 2යි දවස් 6යි. ඊළඟට 15 වෙනි පාඩමට ඒකට දවස් 4යි ඔක්කොම දවස් 10යි. දවස් 10 කියන්නේ සති 5යි. සති 5යි කියන්නේ මේ සතිය අද පටන් ගත්තා. මේ සතිය සති 5යි අවතුරන්නේ. ලබන මාසේ පළවෙනි සතිය නොවැම්බර් පළවෙනි සතිය වෙනකොට අපි විශේෂ නිර්දේශේ කරනවා. කොට නොවැම්බර් දෙසැම්බර් ජනවාරි දැනට ටාගට් කරලා තියෙන්නේ පෙබරවාරි මාසේ විභාග. දැනට කියලා තියෙන පෙබරවාරිනේ. ඔක අනිවාර්යෙන් අප්‍රේල් මාසෙට කාලයයි. යන්න ඕනේ. අප්‍රේල් මාසෙ දක්වාත් කාලයයි. එතකොට එහෙම ගියොත් එහෙම අපි නොවැම්බර් 20 නිර්දේශය අවසන් කරාම නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු මාසෙන් දවස් 7 මාස 5. මාස 5ක කාලයක් අපිට තියෙනවා පුනරීක්ෂණ කරන්න. ඇත්තටම හොඳයි. හැබැයි පොඩි අවධානමක් තියෙනවා මාස 5කට කලින් සිලබස් ඉවර කරාම ඔයාලා ලොකු පසුබෑමකට ලක් වෙනවා. ඒ පාඩම් කරන්නේ නැහනේ. අපි විද්‍යාල වල දැන් හරි බඩු හරි. යන්නේ එහෙම අදහසක් එනවා හිතට. ආන් එහෙම ඒ අදහස කාට හරි එනවනම් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ඊ අර තමන්ගේ තියෙන පවට ඉතින් නේද? කරුමි කොහින් හරි පළ දෙන්න එපා. ආන් එහෙම කර්මකාරයෙකුට තමයි ඒ වගේ මොකක් හරි එකක් එළුවට එන්නේ එහෙමයි. ඉතින් මේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ ගත කරන්නේ ඔයාලා උච්චතම අවස්ථාව. උච්චතම අවස්ථාවේදී සුපිරියර් වැඩ කරන්න ඕන. උච්චතම අවස්ථාවේදී අනිවාර්යෙන් සුපිරියර් වැඩ කරන්න ඕන. සුපිරියර් වැඩ කරන්නේ නැත්නම් වැඩක් නැහැ. හරි? එතකොට දැන් මේ දවස් වෙනකොට ෆෝන් එක කියන එක අතට ගන්න ඕනේ මේ ක්ලාස් එකට විතරයි. මේ වැඩේට විතරයි. මේ ෆෝන් එක කියන එක අතේ තියෙන්න ඕනේ ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වීම සඳහා විතරයි. හරි? ඔන්ලයින් ක්ලාස් එකෙන් පස්සේ ෆෝන් එක පැත්ත පළාතේ ගන්න බෑ අතට. ඊට පස්සේ ඔන්ලයින් ක්ලාස් එකෙන් දුන්නු මොකක් හරි වීඩියෝ එකක් තියෙනවා නම් දැන් මම ඒ WhatsApp වලින් මොන හරි එවනවා නම් ඒ වගේ දෙයක් ඒ කියන්නේ ඉගෙන ගන්න දෙයට හැරෙන්න වෙන කිසිම දෙයකට මේ ෆෝන් එක පාවිච්චි කරන්න බෑ. YouTube එකේ වීඩියෝ එකක් බලන්න, සින්දුවක් අහන්න, ඕක දින මොකක් හරි පොඩි ගේම් එකක් ගහන්න. ඕක බරපතල වෙන්නේ මේ තඩි පතාර ගේම් ගහන එක නෙමෙයි. ඒ සමහරව ගහන්නේ අර එක අර තියෙන්නේ මේ අර කෙල්ලේ රෙඩ් උස්සන් නටන එකකුත් තියෙන්නේ මොකද්ද? ඔන්ලයින් ගේම් එකක්. මේ තරු දුන්නාට පස්සේ උස්සලා පැත්තකින් අර ජංගී පේන නටන්නේ. අයි කට්ටිය ඕකනේ දැන් ගහන්නේ ගොඩක් ගේම් එක. ඔය ඒවට පුරුදු වෙච්ච උන් ඉන්නම් තනිකර අපතයෝ. තනිකර කාලා කණියෝ. උන් වැඩක් නැහැ. අම්මා තාත්තගේ සියලු දේ විනාශ කරන නාස්තිකාරයෝ. ඒ වගේ උන් ඉන්නවනේ උන් දෙමව්පියන්ගේ කර්මයට හම්බෙච්ච.
හරි. එහෙම ඒ වගේ වැඩ කරනවම ඉන්නවනම් කරුණා කරලා නතර කරන්න ඕනේ. සමහර කට්ටිය ඉන්නවා ෆෝන් එක අතේ තියාගෙන කාමරේට ගිහලා දොර වහගෙන ඇයි කියලා හැම ඔන්ලයින් ක්ලාස්. හරි. අන්තිම කොරෝනා ඔන්ලයින් එක නැහැ වෙන මොකක් හරි ලයින් එකක් තමයි ඇතුලේ යන්නේ. ඒ වගේ අපතේ ඉන්නවා නම් කරුණා කරලා එක්ක විභාගය අතහරින්න. අම්මට තාත්තට කියන්න මේ විභාගෙ මම ඉතින් හරි කරන්නේ නැහැ. මට උදැල්ලක් මුදුල් තලයක් ගෙනල්ලා මිට ගහලා දියන් කියලා කියපල්ලා. හරි? වැඩක් නැහැ නේද? රටටත් බරක්, ජාතියටත් බරක්, දෙමෝපියන්ටත් බරක්, පොළොවටත් බරක්. නේ. එහෙමයි ඉන්නවනම් වැඩේ අතර දාපල්ලා. මොකද උඹලට වැජෙන්න පුළුවන් තව ටික දවසයි. ඒ වගේ වුණ ඔක්කොම දැන් මේ වෙනකොට ඒ වගේ උන්නේ ඉන්න බෑ මෙතන. මේ වුණ ළමයි 33ක් ඉන්නවා 33යි මම එක්ක 33 32ක් ඉන්නවා. මේ 32ක් ඇතුලේ එහෙම ඉන්නවනේ වැඩක් නැහැ. එහෙම වැඩක් නැහැ. එහෙම වැඩක් නැහැ. ගණ්ඩම දෙයක් නැහැ. එහෙම වුණ දකින්නවත් ලැබෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා. එහෙම දකින්නවත් ලැබෙන්න එපා. ඉතින් මෙහෙම දෙයක් කරන්න පුළුවන් දැන් උඹලා මම දන්නවා. ඔය ඩිවයිස් එකක් නැතුව ජීවත් වෙන්න බෑ දැන් නේ. ඒක නේද? ඕකේ හැම මගුලම ඕකේ තියෙනවනේ. දැන් ඕ data තියෙනවා නම් හොඳ ස්පීඩ් එක තියෙන ටැබ් එකක් හරි මොකක් හරි එකක් තියෙනවා නම් උඹලට මූණ හොදන්න ඕනේ නැහැ, කන්න ඕනේ නැහැ, টয়ලට් එකට යන්න ඕනේ නැහැ. ඒ කිසි දෙයක් ඕනේ නැහැ. මොකෙක්වත් එක්ක කතා කරන්න ඕනෙත් නැහැ. මොකුත් නැහැ. ඔක දිහා නිකන් දික් කරගෙන ඇස් ගෙඩි දිගේ ඊට පයින් කරනවා. ඕක අතුල් එහාට මෙහාට ඔබ මෙහෙම කර ඉන්න තිබ්බනම් ඔන්න මොකුත් ඕනේ නැහැනේ. කන්න ඕනෙත් නැහැ. මේ අමුතුම ජීවි කොටසක් බවට පත් වෙනවනේ. නේ? ලොකු බරපතල ප්‍රශ්නයක් නිර්මාණශීලී හැකියාවන් තියෙන උන් නැත්තර නැතිලා යනවා. ඕක ඔබ ඉන්නේ උන් එහෙකුටක් බලනවා නිගමන මේ රාජකාරී ලියුමක් ලියන්න පුළුවන්ද කියලා උඹට රචනාවක් ලියන්න පුළුවන්ද කියලා බලන්න. වාක්‍ය හතරක් පහ මේ වචන කීපයක් විතර තමයි ලස්සන වාක්‍යයක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. ඒකෙකුටවත් බෑ. වැඩන්නේ තනිකර මොළ මොට්ටලේ ගොඩක් බවට පත් වෙනවා. දැන් මේ දැන් යන්නේ අන්තිම ටික සිරාම කාලේ මේක හරි. මේක තමයි ගොඩ දාන්න තියෙන සුපිරිම කාලේ. මේක තීරණ මේ කාලය තුල තීරණය වෙනවා. උඹලා ගන්න ඒකක්ද B එකක්ද නැත්නම් උඹලා පෙරලා යනවද කියන එක තීරණය වෙනවා. මම ඔයාලට කියවනේ මේ සතියේ මගෙන් ගියවර්ද මම ඉගෙන ගත්තේ සීමිත පිරිසක්. ඒ සීමිත පිරිසෙන් 80%කට කිට් වෙන්නේ ඒ සාමාර්ථ. හරි? 80%කට 80ක් විතර ඒ සාමාර්ථ. 18ක් විතර B සාමාර්ථ. 2ක් විතර C තියෙනවා. හරි? C වලින් පහල එකක් නැහැ. ෆේල් වෙච්ච උන් S ගත්තේ උන් නැහැ. හරි? ඉතින් මේ මං කියන විදිහට වැඩ කරපුවා. මේ මං කියන මං කියපු විදිහට වැඩ කරපුවා. CA තිබුණේ පළවෙනි පාර විද්‍යාව ෆේල්ලා දෙවෙනි පාර කරපු එක. හරි? ඒ නිසා මතක තියාගන්න. මං කියන්නේ මේ විහිළු නෙමෙයි. මේ විහිළු කතා කරන වෙලාවක් නෙමෙයි මේක. ඒ නිසා මේක සිරාවට බහින්න ඕනේ කාලේ. හරි? දැන් මගේ යුතුයකම දැන් උඹලාට ඉටු කරලා දීලා තියෙන්නේ. ඔයාලා 6 වසරේ ඉඳන් මං 6 වසරේ ඉඳන් එක පාඩම මඟ හරින්න නැතුව හැම පාඩමම මං කියලා දීගෙන. දැන් අර ඔයාලට ඔන්ලයින් ක්ලාස් පටන් ගන්නකොට මෙතන ගෲප් ක්ලාස් 4ක් තියෙනවා මගේ. හරි? පැල්ලප්පි ගෲප් ක්ලාස් එක තියෙනවා. පැල්ලප්පි තීන් සමාගම ගෲප් එක තියෙන එකේ ළමයි ඉන්නවා මෙතන. බුත්තල ක්ලාස් එකේ ළමයි ඉන්නවා. හිඟුරු කඩුවේ ක්ලාස් එකේ ළමයි ඉන්නවා. ක්ලාස් 4ක ළමයි ඉන්නවා. හරි? ඔය ළමයි 4. ඊට අමතරව මගින් සම්බන්ධ වෙච්ච ළමයිනුත් ඉන්නවා මෙතන. ඒකකටවත් නැතුව. ඒකට මේ ගෲප් ක්ලාස් 4 කට්ටිය දන්නවා. 6 වසරේ සිට 11 වසර දක්වා එක පාඩමක්වත් මඟ හරින්න නැතුව මම උඹලට ඔක්කොම ගන්නලා තියෙනවා. කොහෙන්වත් නම් මඟ හැරියේ නැහැ. සහරන් බෝම්බ ගැහුවා කියලා ක්ලාස් එක කට්ටුනේ නැහැ. හරි? මම කොහොම හරි ගේම ඇද්දා. ඊළඟට කොරෝනාව කියලා ක්ලාස් එක කට් කරේ නැහැ. මම කොහොම හරි ගේම ඇද්දා උඹලට ඇදලා දුන්නා මම. මගේ වගකීම මම කරා. හරි? ඒ නිසා උඹලා හොඳ තැනකට මේක නියම තැනකට සුපිරි තැනකට මම උත්සාහ තියලා තියෙනවා උඹලව. උඹලා ඔක්කොම දැන් සිරා විදිහට හොඳටම උත්සාහ තියෙන්නේ. හරි? යන්න පුළුවන් ඉහළම තරෙන් හොඳටම උත්සාහ තියලා තියෙන්නේ. දැන් ඉතින් ඉහාට වැඩ කැලලා තියෙන්නේ උඹලාට. මේක A එකක්ද B එකක්ද කියන එක තීරණය කරන්න උඹලාට. මම උඩට උත්සාහ තියෙන්නේ. C එකෙන් උඩට උත්සාහ තියෙන්නේ. හරි? තුරු ටික කරගන්න ඕන. මම සපෝට් එක දෙනවා. ඒ නිසා තව සති 5-6කින් විෂය නිර්දේශය අවසන් කරා කියලා හරි ඒකෙන් අර උද්දච්චකමක් ඇති කරගෙන අපිට මේක පුළුවන් මේක ඉවරයි කියලා අතහරින්න බෑ. මේක මේ විදියට මීට වඩා හයියෙන් අල්ලගෙන දිගට යන්න ඕන. මාර ගේමක් තියෙනවා. හරි? අපි රිවිෂන් එක යනවා දිගට ඊට පස්සේ. හොඳයි. දැන් ළමයි ටික හරි. ඔච්චර තමයි ඉන්නේ. 36යි ඉන්නේ. 35යි ඉන්නේ. මෙහෙම ඉතින් කරන්න දෙයක් නැහැ ළමයි දැන් මම ටියුට් ගහනවා. ටියුට් 60 70ක් ගහනවා. ඔක්කොම ටියුට් ටිකක් තරන් යනවා.
අරන් ගියාට පස්සේ ඉතින් ටියුට් 60ක් ගැහුවා කියමුකෝ. ඉතින් ටියුට් 60 ගැහුවා මම ටියුට් 60ම ගියා නම් ඒ ටියුට් 60 ළමයි 60ක් ඉන්න බෑ. ඒ ළමයි 35යිනේ. ඔතන දැන් කීයද? 25ක් නෑනේ. ඔය තමයි ප්‍රශ්නේ. හරි. හරි. දැන් ඔන්න පාඩමට. ඔන්න දැන් තමයි පාඩම පටන් ගන්න. විනාඩි 15කට පස්සේ පාඩම පටන් ගන්න. 4:00 ඉඳන් 4:45. අපි කතා කරේ ලෝහ විකාදනය. ඒ කියන්නේ යකඩ විකාදනය කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම. දී ලෝහ ආචරණය කියන එක තමයි අපි කතා කරගෙන ඉන්නේ. මම ගිය සතියේ වලට කියලා දුන්නා පෙට්‍රි DC 5කට ඒකාර මිශ්‍රණයක් දාලා මේ වැඩේ කරන විදිහ. හරි? දැන් ආචාර්යයා ගිය සතියේ ඉන්න බැරි වෙච්ච අය ඉන්නවා මම පොඩ්ඩක් මතක් කරා. අපි ගන්නවා පෙට්‍රි DC. පෙට්‍රි DC කියන්නේ මතක තියාගන්න වීදුරු වලින් හදපු PVC වගේ જાතියක්. මේවා ගන්නවා පහක්. මේවා පහක් අරගන්නවා. හොඳට පිරිසිදු කරපු එන පහකුත් ගන්නවා. පිරිසිදු කරපු එන පහකුත් ගන්නවා. බැරිකට දාසිය හොඳට මැදලා රෙදි කෑල්ලකින් පිහලා ඩස්ට් එක මුකුත් නැති වෙන්න ලස්සන රෙදි පාට දිලිසෙන එන පහකුත් ගන්නවා. ඊළඟට අපි ගන්නවා මැග්නීසියම් පටියක් ගන්නවා, සිංක් පටියක් ගන්නවා, ඊළඟට කොපර් පටියක් ගන්නවා, ඊට පස්සේ ලෙඩ් පටියක් ඊයම් පටියක් ගන්නවා. දැන් අපි ඕක අපි දැන් ওই ටික වෙනම සූදානම් කරගන්නවා. ඊට අමතරව අපි ගන්නවා ඒගාර් කුඩු මිශ්‍රණයක්. ඒක ඒගාර් කුඩු ටිකක් ගන්න. ඒගාර් කුඩු කියන්නේ නිකන් ජෙලි. අපි ගන්නවා ජෙලටින් තියෙන්නේ. ආන්ගේ ජෙලටින් වගේ එකක්. මේක සුදු පාට කුඩු જાතියක් කරන්නේ. පාම්පිරි වගේ. දිය කරාම ජෙලි එකක් බවට පත්. ඊළඟට අපිට ඕනේ ලුණු ටිකක්. සෝඩියම් ක්ලෝරයිඩ් සල්ෆයක් ඕනේ. පොටෑසියම් ෆෙරිසයිනයිට් ඕනේ. ෆිනොක්සිලින් සල්ෆයක් ඕනේ. මෙහෙම කරන්නේ. පොටෑසියම් ෆෙරිසයිනයිට් යොදාගන්නේ. පොටෑසියම් ෆෙරිසයිනයිට් යොදාගන්නේ Fe2 ධනායන හඳුනා ගැනීම සඳහා. Fe2 ධනායන තියෙනවා නම් පොටෑසියම් ෆෙරිසයිනයිට් වලින් නිල් වර්ණය ලැබෙනවා. පොටෑසියම් ෆෙරිසයිනයිට් වලින් නිල් වර්ණය ලැබෙනවා. එතකොට OH ඍණායන තියෙනවා නම් පිනොප්තලින් වලින් රෝස පාට ලැබෙනවා. තද රෝස පාටක් ලැබෙනවා. ඔක තමයි වැඩි. හරි? ඒ නිසා තමයි අපි ওই ද්‍රාවණයට පොටෑසියම් ෆෙරිසයිනයිට් සහ පිනොප්තලින් කියන දෙක දාන්නේ ඕන ඔය හේතු නිසා. දැන් ඊට පස්සේ අපි මේ වතුරට ජල බඳුනක් අරගෙන ජල බීකරයක් ගන්නවා. උණු වතුර බීකරයක් ගන්න. මේ බීකරේ තියෙන උණු වතුර. මේ උණු වතුර දානවා පොටෑසියම් ෆෙරිසයිනයිට් දානවා. පොටෑසියම් ෆෙරිසයිනයිට් දානවා. ඊළඟට පිනොප්තලින් දානවා. හරිද? මේ පොටෑසියම් ෆෙරිසයිනයිට් මේ පිනොප්තලින් දැම්මා. පොටෑසියම් ෆෙරිසයිනයිට් දැම්මා. පිනොප්තලින් දැම්මා. හරි? මේ දෙක දාලා මේක දිය කරනවා මේ. මිශ්‍ර කරලා දැන් උණු වතුර මේක උණු වතුර. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය දෙක හොඳට මිශ්‍ර වුණාට පස්සේ මේකට දානවා ලුණු කැට 4-5ක් දානවා. පිරිසිදු ලුණු කැට 4-5ක් දානවා. දාලා ඒකත් දිය කරනවා. ඇයි ලුණු දාන්නේ? ලුණු දාන්නේ විකාදන තීව්‍රතාව වැඩි කරන්න. ඒ කියන්නේ යකඩ මල බැඳීමේ වේගය තීව්‍රතාව වැඩි කරගන්න තමයි අපි ලුණු දාන්නේ. දැන් ලුණු ටිකකුත් දැම්මා. දැන් මේක හොඳට දිය වෙලා තියෙනවා. මේක තමයි රස්නේ දැන් වතුර. දැන් මේ උණු ජලයට මේ රස්නේ පිටින්ම මේකට දානවා ඒගාර් කුඩු. ඒගාර් කුඩු දානවා මේක. ඒගාර් කුඩු දාලා හොඳට දිය කරනවා. දිය කරා මේක දැන් පාම්පිරි දාලා අර පාප හැදෙන ඥානය වගේ මේක හැදෙනවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේක එකපාර හයි වෙන්නේ නැහැ. අර ජෙලි එක සෙට් වෙනවා වගේ මේක නිල්ල ටිකක් යනවා. ඒ නිසා මේක මේ මිශ්‍රණය කොහොම අපි තියාගෙන ඉන්නවා. ඊළඟට අපි කරනවා මෙහෙම දෙයක්. පෙට්‍රි DC 5ට අපි යකඩ එන 5ක් දානවා. පෙට්‍රි DC 5ට යකඩ එන 5ක් දානවා. මේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, 4, 5. මේ පෙට්‍රි DC එකට තනියෙන් යකඩ එනේ දානවා. යකඩ එනේ විතරයි. මේ පෙට්‍රි DC එකට දානවා යකඩ එනෙත් එක්ක මෙයාට සම්බන්ධ කරනවා මෙන්න. Fe1 එක මැග්නීසියම් තියෙනවා. මෙයාගේ මේ යකඩ එනෙත් එක්ක Fe1 තියෙනවා සිංක්. මෙයාගේ යකඩ එනෙත් එක්ක කොපර් දානවා. මෙයාගේ යකඩ එනෙත් එක්ක ලෙඩ් දානවා. ඔය විදිහට දානවා. දැන් ඊට පස්සේ අපි අර ඒගාර් මිශ්‍රණය මේ හැම එකකටම උඩින් වක් කරගෙන යනවා දිගට.
මේක වක් කරගෙන යනවා. මේක වක් කරගෙන ගිහිල්ලා අපි ටික වෙලාවක් ඔක තියෙනවා. සාමාන්‍ය උදේ තියලා හවස බැලුවත් ඇති මේක. පැය දෙකක් තුනක් ඇතුළත මේකේ ප්‍රතිඵල ලැබෙනවා. හොඳට ලැබෙනවා ප්‍රතිඵල. නියමයට ලැබෙනවා. මේක නියමයට ප්‍රතිඵල ලැබෙන එකක්. කරලා බලන්න තිබ්බනම් හරි හොඳයි. ඒකට ඔන්ලයින් ක්ලාස් එකක් ඔක කරන්න වෙලාව ගන්න එක අපරාධයි. අපි පස්සේ දවසක කියන්නේ කොමන් ක්ලාස් වලට ආවම ඔක කරමු. මතක් කරන්න එහෙම ක්ලාස් එකට ආවට පස්සේ ඔයාලා මතක් කරන්න. අපි අර පොඩ්ඩක් කරලා බලමු නේද කියලා කියන්නේ. ඒක කරලා බලන්න. කරලා පෙන්නන්න ඒක. හරි. දැන් මේක මෙහෙම දාලා තියෙනවා. තිබ්බට පස්සේ අපි දැන් බලමු මෙතන මොකද වෙන්නේ කියලා. FP සහ MG තියෙන්නේ. දැන් අපි දන්නවා මේ අපි මතකනේ අපි සරල කෝෂය හදුවා. සරල කෝෂය මතකනේ. සරල කෝෂය ගත්තොත් මෙන්න එක පැත්තක තියෙන FP අනිත් පැත්තේ තියෙන MG. මට කියන්නකෝ මේ දෙකෙන් ඔක්සිකරණය වෙලා ඇනෝඩය වෙන්නේ කවුද? ඔක්සිකරණය වෙලා ඇනෝඩය වෙන්නේ කවුද මේ දෙන්නම? ඉක්මනට කතාවල කියන්න. ඔක්සිකරණය වෙලා ඇනෝඩය වෙන්නේ කවුද මෙතන? පන්තිය කරගෙන යන කවුරු හරි කතා කරන්න ඕනේ එක්කෙනෙක් හරි. කියන්න අනුගම කියන්නකෝ ඔක්සිකරණය වෙලා ඇනෝඩය වෙන්නේ කවුද මෙතන? Fluorine. මොකක්ද ඇහුන්නේ? මේ දෙන්නද? ඔක්සිකරණය වෙලා ඇනෝඩය වෙන්නේ මොකක්ද මෙතන? දැන් සරල කෝෂයෙන් දැන් සති දෙකකට කලින් කියන්නේ සරල කෝෂය ප්‍රැක්ටිකල් එකත් අපි මේ ප්‍රැක්ටිකල් කරන විදිය මම කියලා දුන්නා. ඊට පස්සේ මේ දැන් මේ සරල කෝෂය මේක විද්‍යුත් විච්ඡේදනය නෙමෙයි මෙතන තියෙන්නේ. අනුපම මොකද ක්ලෝරින් කතාවක් නේ කිව්වේ? අනුපම පාඩම් කරලා නැහැ. අනුපම ඊයේ නම් කිව්වේ මම පාඩම් කරලා තියෙන්නේ මම උත්තර දෙනවා. ඕන මම පොරටොක් එකක් දුන්නා මට ඊයේ හම්බෙලා. අමාශ කියන්න බලන්න මේකෙන් කවුද ඔක්සිකරණය වෙන්නේ? අයන්නෙන් එකෙක්වත් උත්තර දෙන්නේ නැහැ නේ. අකිල කියන්න බලන්න කවුද මේකෙන් ඔක්සිකරණය වෙන්නේ? අන්න අකිල කතා කරපුවා ඌ යන්න ගියා. අර්ණෝදය කියන්නකෝ බලන්න. මේකෙන් කවුද ඔක්සිකරණය වෙන්නේ? Magnesium. ඔව්. අර්ණෝදය හරි. අනුපමත් උත්තරේ දුන්නා. මැග්නීසියම්. මේක ඔක්සිකරණය වෙන්නේ මැග්නීසියම්. ඒ කියන්නේ මෙතෙන්දී සක්‍රියතාව වැඩි කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. සක්‍රියතාව වැඩි කෙනා ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණය වෙන. ඒ කියන්නේ මැග්නීසියම් වෙන්නේ මොකද? Mg මෙහෙම එනවා. Mg දෙක ධන හැදෙනවා. ධන 2යි E වෙනවා. ඒවල Fe අතර ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඒ කියන්නේ Fe ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. එතන ඔක්සිහරණ. එතෙන්ද මොකද වෙන්නේ? එතෙන්දී මේකේ තියෙන ජලයේ තියෙන මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන සමග ජලය එකතු වෙලා නේ මේකේ තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක දැන් මේක ජලීය ද්‍රාවණයක් නෙවෙයි මේක ජලීය ද්‍රාවණයක්. එතකොට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සහ මේ ජලය එකතු වෙලා මෙතන හැදෙනවා මොකද්ද? OH3 ඔතන OH3 හැදෙනවා. ඒ කියන්නේ එතන ඔක්සි හරණ ප්‍රතික්‍රියාවක් වෙන්නේ. මේ මෙතන ගත්තොත් එහෙම හරි මෙතන ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාව මෙතන වුණා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රතික්‍රියාවක් මෙතන වෙන්න ඕන. මෙතන වෙන්නේ මොකද්ද? මෙතන වෙනවා මෙන්න ජලාණු H2O ඔක්සිජන් ලබා ගන්නවා. ඊට අමතරව ඉලෙක්ට්‍රෝනත් ලබා ගන්නවා. අරගෙන හදනවා OH3 ඔන්න. එතකොට ඒ කියන්නේ මේ යකඩය අතරනේ මේ යකඩ දණ්ඩ අතර හැදෙන OH3 මේ යකඩ දණ්ඩ අතර OH3 හැදෙනවා.
ඔය චින හැදෙනවා. මෙතන Mg දෙක ධන හැදෙනවා. පන්ති කරාට බෑනේ ඉතින් වහින්න රෙදි ගන්න යන්න එපා නේ. නැත්නම් අඳින්න ගන්න නැති වෙලානේ. හරි ආයි බලන්න. දැන් එතකොට මැග්නීසියම් මෙතෙන්දි මැග්නීසියම් ඔක්සිකරණය වෙලා ඉලෙක්ට්‍රෝන පිට කරලා මැග්නීසියම් තමයි ධන දෙක අයන හදන්නේ. මේ Mg ධන දෙක හැදුවා. ඔය මැග්නීසියම් විකාදනය වෙනවා. මෙතෙන්දි OH ඍණ හැදෙනවා. මෙයා මෙතන ඔක්සිකරණ ඔක්සි හරනනේ. ඔක්සි හරන නිසා මෙතන මොකොත් ප්‍රශ්නයක් නැහැ. මේ යකඩේ මොකොත් ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා යා බේරෙනවා. එතකොට බලන්න මෙන්න යකඩ පරමාණු අතර යන යකඩ දණ්ඩ අතර OH ඍණයන හැදෙනවා. OH ඍණයන තියෙනවා නම් ද්‍රාවණය මොන පාටද වෙන්න ඕන ඉක්මනට කියන්නේ? OH ඍණ තියෙනවා නම් ද්‍රාවණය මොන පාටද වෙන්න ඕන? රෝස පාට. right. රෝස පාට වෙනවා. ඒ කියන්නේ යකඩ දණ්ඩ අතර මේ යකඩ කෑල්ල අතර රෝස පාටක් ඇති වෙනවා. මෙතන ඇති වෙන්නේ Mg ධන දෙක. Mg ධන දෙක කියන්නේ මැග්නීසියම් අයන හඳුනා ගන්න මේක ඇතුලේ මොකොත් දර්ශකයක් නැහැ. ඒ නිසා මේ වසර මොකොත් වර්ණයක් වෙනස් වෙන්නේ නැහැ. වර්ණ විපර්යාසයක් නැතුව ඒව එහෙමම තියෙනවා. හරි. ඔන්න එතකොට පළවෙනි එක ඔය විදිහට. ඊළඟ එක සිංක් එක ගත්තොත් එන සිංක් මෙන්න තියෙනවා සිංක් තහඩුව මේ තියෙන අයන් Fe තියෙනවා මෙන්න තියෙනවා සිංක් තියෙනවා. දැන් මේ දෙන එකට සම්බන්ධ කරලා තියෙන්නේ. කවුද මේ දෙන්නගෙන් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ? මට කියන්නකෝ දමිත් කියන්න බලන්න. මේ යකඩ සහ සිංක් කියන දෙකෙන් කවුද ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙන්නේ? ඉක්මනට. පරක් වෙන දිලාක කියන්න බලන්න. මේ දෙන්නගෙන් කවුද ඔක්සිකරණය වෙන්නේ යකඩ සිංක් කියන දෙකෙන්? සිංක් ලෝහය ඔක්සිකරණය වෙනවා. හොඳයි. එතකොට මේක වෙන්නේ සිංක් තියෙනවා. සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරලා Zn දෙක ධන හදනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් නිදාස් වෙනවා. ඒකට මේ නිදාස් වෙන ඉලෙක්ට්‍රෝන දෙක මේ පැත්තට ගිහලා දැන් මේ මුලදී මේව උගන්වන්නේ ඕකට හරිද? සරල කෝෂයේ එක එක ලෝහත් එක්ක මම ඔයාලට දීලා මේ ඉගන්නුවේ. මේක මේ මතක් මේක පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේක මතට එනවා. මේක මතට ආවම පස්සේ මෙතන ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සි හරණ ක්‍රියාවක් එන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සි හරණ ක්‍රියාවක් වෙන්න නම් මේකේ මොනවද තියෙන්නේ? ජලය සහ ඔක්සිජන් එන්නේ. එතකොට ජලය H2O ධන O2 ධන ඉලෙක්ට්‍රෝන හැදෙනවා OH ඍණයන. දැක්කද? එතකොට මේ Fe තහඩුව යකඩ තහඩුව අතර OH ඍණයන හැදෙනවා. සිංක් තහඩුව අතර සිංක් දෙක ධන හැදෙනවා. ඒකට යකඩ තහඩුව යකඩ ඇනේ ළඟ OH ඍණ හැදෙන නිසා යකඩ ඇනේ වටේ පවතිනවා වර්ණයක්. මොකද්ද? පිනොක්සලින් නිසා මේක රෝස පාට වෙනවා. හැබැයි සිංක් දෙක ධන හඳුනගන්න දර්ශකයක් මේක ඇතුලේ නැහැ. මේක ඇතුලේ තියෙන්නේ පිනොක්සලින් තියෙන OH ඍණ හොයාගන්න. පොටෑසියම් පෙරිසයිනයිඩ් තියෙනවා Fe දෙක ධන හොයාගන්න. එච්චරයි තියෙන්නේ. දැන් ඒ නිසා කොහොමද? හරි. දැන් යන්න බලමු අපි යකඩ සහ කොපර් දෙක එකට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ යකඩ තහඩුව Fe මෙන්න කොපර් දෙන්නෙකුට සම්බන්ධ කරා. මට කියන්නකෝ මෙතන ඉලෙක්ට්‍රෝන පිටකරමේ ඔක්සිකරණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිටකරමේ ඔක්සිකරණය වෙන්නේ කවුද? මට කියන්න දිනිති. නේද කියන්නේ? මේ කවුද මේ දෙන්නෙන් කවුද ඔක්සිකරණය වෙන්නේ? කවුද ඔක්සිකරණය වෙන්නේ? හරි යා කියන්නේ මෙච්චරද මට කියන්න තියෙන්නේ. මේ මෙච්චර දුර අරන් ඇවිල්ලා මේ අන්තිම මොහොතේ ප්‍රශ්නයක් අහම උත්තර දී ගන්න බෑ කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. උන්ගේ දෙමව්පියන්ගේ කරුණ නෙමෙයි. මම දැන් ආවේ. හරි දැන් ආවට ප්‍රශ්නයක් නැහැ. මට කියන්නකෝ මේ දෙන්න ඔක්සිකරණය වෙන්නේ කවුද කියලා. මේ පරණ කතාවක් නියම්. තාම අද පාඩම පටන් ගත්තේ නැහැ. මේ තාම පරණේ වැඩ. දිනෝෂ කියන්නේ නම් දිනෝෂ යක් මට ඇහුන්නේ නැහැ දිනෝෂ. බෑ කියලාද කිව්වේ? යකඩ ලෝහ
යකඩ ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙනවා. දිනුෂ කියන්නකො යකඩ ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙන සමීකරණය කොහොමද අපි ලියන්නේ? ගායත්‍ර පුළුවන්ද කියන්න? පුළුවන් සර්. කියන්න ගායත්‍ර. Fe ඔව් ඝනයක් දයි ඊතලයක් Fe ධන උඩින් දෙක හරි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඔය තියෙන්නේ අන්න. කවිද කියන්නකො මට මේ කොපර් ලෝහයට අතර සිටින ප්‍රතික්‍රියාව මොකක් වෙන්නේ නැද්ද? ලක්මී පුළුවන් නම් කියන්නකො කොපර් ලෝහය අතර සිටින ප්‍රතික්‍රියාව මොකක් වෙන්නේ නැද්ද? ප්‍රතික්‍රියාව වැක්කේ අද්දලා මට එනවත් මදි. මෙතන සිදුවෙන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඒ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මම ඇහුවේ. ඔක්සිහරණ කියන්නේ මේ පැත්තෙන් නම් ඉලෙක්ට්‍රෝන මෙහාට එනවා මේ. ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට එනවා. ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කවුද? ජලය සහ ඔක්සිජන්. ඒ කියන්නේ මෙතන H2O ධන O2 ඊතලයක් OH මයිනස් ඕක ඇදෙනවා. හරි මෙතන තව එකතු වෙනවා ඉලෙක්ට්‍රෝන. දැන් මේක තුලිත කරද්දී H2O 2යි ඔක්සිජන් 1යි ඉලෙක්ට්‍රෝන 4යි OH ණයන 4යි එහෙම එන්නේ. එතකොට කොපර් ලෝහය අතර OH ණය හැදෙනවා. මෙන්න කොපර් ලෝහය අතර OH ණය හැදෙනවා. OH ණය දින තැන රෝස පාට වෙනයි පිනොප් වලින් තියෙන නිසා. ආන්න මේකේ කොපර් ලෝහය අතර නිල් රෝස පාටක් ඇති වෙනවා. Fe ඉලෙක්ට්‍රෝන පිට කරමින් Fe ඉලෙක්ට්‍රෝන පිට කරමින් Fe දෙක දාන හදනවා මෙතන. දෙක දාන හදනවා නම් මට කියන්නේ යකඩ යන්නේ වටේ වර්ණයක් මෙතෙන්දී ඇති වෙයිද නැද්ද? ඉක්මනට කියන්න කවුරු හරි? යකඩ යන්නේ වට වර්ණයක් ඇති වෙන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. මෙතන යකඩ යන්නේ වට වර්ණයක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන වර්ණය? නිල් පාට වර්ණයක් මේක වටේ ඇති වෙනවා. මේක වටේ නිල් පාට වර්ණයක් ඇති වෙනවා. මල්ලක නිල් පෑනක් නැහැ. මම මේක මේ විදිහට කළු පාටින් දානවා. හරි මේක නිල් පාටක් ඇති වෙනවා. ඔය විදිහටම බලන්න. ඊයම් සහ යකඩ, ලෙඩ් සහ අයන්. ලෙඩ් කියන එක සක්‍රීයතාව අඩුයි, අයන් සක්‍රීයතාව වැඩි. මේ විදිහමයි අයන් ඉලෙක්ට්‍රෝන පිට කරගෙන ඔක්සිකරණය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අයන් ලෝහයට යකඩ යනිය අතර නිල් පාටක් ඇති වෙනවා. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ ප්ලම්බම් මේ කියන්නේ මේ ඊයම් අතර, ලෙඩ් අතර. ඒ නිසා මොකද වෙන්නේ? ඒ කොටස රතු පාටක් ඇති වෙනවා. ඔක තමයි සිද්ධිය. ඔක තමයි සිද්ධිය. එතකොට ඕක දිහා බලලා ඔයාලට කියන්න පුළුවන් දෙයක්. මොකද්ද කියන්න පුළුවන්? ඔක දිහා බලපු ගමන් ඔයාලට කියන්න පුළුවන්. මේ දිහා බලපු ගමන් කියන්න පුළුවන්. සක්‍රීයතාව වැඩි ලෝහයක් සමග යකඩ ගැටිලා තියෙනවා. යකඩ වලට වඩා සක්‍රීයතාව වැඩි කෙනෙක් ගැටිලා තියෙනවා නම් යකඩේ ආරක්ෂා වෙනවා. මේ යකඩේ වලට හැදෙන OH නෑ. බාස්මික මාධ්‍ය තුළ යකඩ දි รา පත් වෙන්නේ නැහැ. හරි මේ බලන්න මේ හැදුනේ OH ණයන. ඒකයි රෝස පාටුනේ. මේකෙදී මැග්නීසියම් සහ සිංක් විකාදනය වුණා, යකඩේ ආරක්ෂා වුණා. මෙතෙන්දී කොපර් සහ ඊයම් තියෙනවා, ලෙඩ් තියෙනවා. කොපර් සහ ලෙඩ් තියේදී මොකද උනේ? අයන් ඒක අයන් එක මල බැඳෙන්න පටන් ගත්තා. එයා විකාදනය වෙන්න පටන් ගත්තා. එයා විකාදනය වුණා. මේකෙදී මේ දෙන්න ආරක්ෂා වෙනවා. ඒ වලන ගෙදර තියෙනවා නම් මොකක් හරි කම්බියක් හරි මොකක් හරි තියෙනවා. ඔය කම්බියේ තඹ කම්බියක් ගැට ගහලා බලන්න. හරි ඉක්මනට යකඩ කම්බිය දි รา පත් වෙනවා. තඹ කම්බියට මුකුත් වෙන්නේ. මේක දැන් මොකද වෙන්නේ? මේකෙදී ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා දෙකම වෙනවා. මේකෙදී ඔක්සිකරණ සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියා දෙකම වෙනවා. හොඳට මතක තියාගන්න. හරි? හොඳටම මතක තියාගන්න මෙන්න මේ. සාමාන්‍යයෙන් ලෝහ තහඩුවක් ගත්තොත්, බලන්න ලෝහ තහඩුවක් එහෙම ගත්තොත් ඒ තහඩුව දිරන්න පටන් ගන්න එයාගේ ධාරයෙන්. යකඩ ඇණයක් වුණා දිරන්න පටන් ගන්න එයාගේ ධාරය. චූටි තිහින් ධාර වලින්. ඒකට හේතුව තමයි මේ තුඩවල් වගේ තියෙන තැන්. මෙන්න මේ වගේ තුඩවල් තියෙන තැන්. මෙන්න තුඩවල් ඉන්ඩිකේටර් උනත් ඉන්ඩිකේටර් තුඩ. ආමිය වගේ තුඩවල් තියෙන තැන් වලින් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණ ප්‍රතික්‍රියා හරි ලේසියෙන් පහසුවෙන් සිදු වෙනවා. ඒ කියන්නේ මේ ලෝහවල මේ තුඩවල් තියෙන තැන් වල ඉලෙක්ට්‍රෝන ගොඩක් එකතු වෙනවා. එක රැස් වෙන එක ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙනවා. ඒ නිසා මෙන්න මේකේ හරිද? මේක ගත්තොත් මේ දෙපැත්ත. මෙන්න මේ දෙපැත්තෙන් ඉලෙක්ට්‍රෝන පිට කරමින් යකඩේ මල බැඳීම ආරම්භ වෙනවා.
ඔළුවේ හිස කොටසෙන් සහ එයාගේ තුඩ කොටසෙන්. එතකොට ඉබේටම මේ මැද කොටසේ ඔක්සි හරණ ප්‍රතික්‍රියාවක් කියලා ඔය කියන හැදිලා මේ කොටස රතු පාටට පේනවා. දැන් ඔයාලා දන්නවා අකුණක් වදිනකොට පත්‍ර සිහින් දිගටි නම් ආන්ගේ ගස් වලට අකුණු වදිනවා වැඩි. දැන් පොල් ගස් වලනේ වදින්නේ ඒකනේ. තල් ගස්, පොල් ගස්. ඒ තුඩවල තියෙන තැන් වල ඉලෙක්ට්‍රෝන වැඩිපුර එකතු වෙලා තියෙනවා. ඒ තැන් වලට අකුණක් ඇදිලිනවා හරිය ඉක්මනට. මේකෙත් එහෙමයි. දිනාපත් වීම ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ මේ කෙලවර. ඕක තමයි ප්‍රැක්ටිකල් එක. එහෙනම් ඕකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. යකඩවලට වඩා සක්‍රියතාවය වැඩි කෙනෙක් යකඩෙත් එක්ක ගැටලා හිටියොත් යකඩත් එක්ක ගැටලා හිටියොත් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණය වෙන්නේ සක්‍රියතාවය වැඩි කෙනා. හරි? දැන් මෙතන දැන් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණය වුනේ මැග්නීසියම්. ඒ නිසා අපි කියනවා මැග්නීසියම් ඇනෝඩය කියලා. එතකොට යකඩේ කැතෝඩේ බවටපත් වුණා. යකඩේ කැතෝඩේ බවටපත් වෙලා යකඩේ ආරක්ෂා වුණා. මැග්නීසියම් ඇනෝඩේ බවටපත් වුණා. එයා දි รา පත් වුණා, විකාදනය වුණා. යකඩේ කැතෝඩේ බවටපත් වුණා. එයා ආරක්ෂා වුණා. එතන ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙලා. මෙතන තින් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කරලා මෙයා ඇනෝඩේ බවටපත් වුණා. ඇනෝඩේ විකාදනය වෙනවා. හැබැයි යකඩේ කියන එක ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙමින් යකඩයට ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙමින් එතන මොකද වෙන්නේ? එයා විකාදනයෙන් ආරක්ෂා වෙනවා. මෙයා කැතෝඩේ බවටපත් වෙනවා. මේ අවස්ථා දෙකේදීම යකඩය කැතෝඩේ බවටපත් වෙනවා. මෙතෙන්දිත් යකඩේ කැතෝඩ, මෙතෙන්දිත් යකඩේ කැතෝඩ. හරිද? මේ දෙන්න ඇනෝඩ. එතකොට මෙයා තමයි මැග්නීසියම් කැප වෙලා යකඩේ ආරක්ෂා කරා. සිංක් කැපවීමකින් යකඩේ ආරක්ෂා කරා. ඒ නිසා අපි කියනවා මැග්නීසියම් සහ සිංක් කියන්නේ. මැග්නීසියම් සිංක් වගේ යකඩට වඩා සක්‍රියතාවය වැඩි කෙනෙක් වැඩි ලෝහයක් මෙයත් එක්ක ගැටිලා ඉන්නවනම් අපි ඒ ලෝහයට කියනවා කැපවන ලෝහයක් කියලා. එයා යකඩේ වෙනුවෙන් කැප වුණා. කැපවන ලෝහයක් කියලා කියනවා. මේ සිංක් කියන්නේ කැපවන ලෝහයක්. මොනවාටද? යකඩේ බේරගන්න. මැග්නීසියම් කියන්නේ කැපවන ලෝහයක්. යකඩේ බේර ගැනීම සඳහා. ඒ වගේම යකඩේ මේ අවස්ථා දෙකේදීම කැතෝඩේ බවටපත් වුණා. මේකට අපි කියනවා තව නමක් කියනවා කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය. කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය කියලා අපි මේකට කියනවා. හරි. ඒකට ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා. හරි මම තව දින සමීකරණ ටික මම දෙන්නම් ඔයාලට. එතකොට මෙන්න මේ විදිහට කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය අපිට දැක ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැකලා ඇති. ඔයාලා දැකලා ඇති ගැලනයිස් බට කියලා තියෙනවා. ගැලනයිස් කරපු බට. කියන්නේ අර ඇන්ටනා හයි කරන ගන්න බට තියෙන්නේ. GI බට කියලා කියනවනේ GI බට. ඒක වටේ සම්පූර්ණයෙන්ම යකඩේ ආවරණය වෙන්න සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ සිංක් ආලේප කරලා දෙන විද්‍යුත් ලෝහ ආලේපන ක්‍රමයක් මගින් සිංක් ලෝහය සම්පූර්ණයෙන් මේක වටේ ආලේප කරනවා. සිංක් ආලේප කරපු නිසා යකඩයට වඩා සිංක් වල සක්‍රියතාවය වැඩි නිසා මොකද වෙන්නේ? සිංක් කැපවන ලෝහයක් ලෙස ඉඳමින් යකඩේ ආරක්ෂා වෙනවා. ඒක GI බට කියන එක අවුරුදු ගාණක් දි รา පත් වෙන්නේ නැතුව තියෙනවා. හරි අවුරුදු ගාණක් දි รา පත් වෙන්නේ නැතුව එයා ඉන්නවා. ඒ වගේම මේකේ තව වාසියක් තියෙනවා. තව වාසියක්. මොකක්ද ඒ වාසිය? අපි හිතුව මේ තියෙන GI බටයක්. ඒ කියන්නේ ගැලනයිස් කරපු බටයක් මේ තියෙන්නේ. සම්පූර්ණ බටය ඔය. හරිද? මෙයා සම්පූර්ණයෙන් සිංක් ලෝහය ආලේප කරලා තියෙනවා. දැන් සිංක් ආලේප කරලා තියෙන නිසා මෙයා නිරාපත් වෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා මෙයාගේ සිංක් ලෝහයේ මැද කොටසක් සම්පූර්ණයෙන් මෙහෙම ගැලවිලා යනවා. ඉතුරු කොටස තියෙනවා සිංක්. මේ ටිකේ මැද කොටසේ නෑ. මේ වටේ හැමතැනම සිංක් තියෙනවා. මේ හැමතැනම සිංක් තියෙනවා. මේ මැදින් මොකක් හරි හේතුවක් නිසා සිංක් ලෝහයේ පතුරක් ගැලවිලා ගියා. මට කියන්න දැන් මෙහෙම සිංක් ලෝහයේ පතුරක් ගැලවිලා අයින් වුණා. මෙතනින් එහාට මේ විවෘත වෙච්ච යකඩ කොටස දි รา පත් වෙයිද නැත්නම් ඒක විවෘත වුණා කියලා වෙනසක් නැහැ. යකඩේ ආරක්ෂා වෙලාම තියෙයි. මට හිතලා කියන්න බෑ උත්තරය. මේ මැදින් සිංක් ආලේපයෙන් කොටසක් මැදින් ගැලවිලා යනවා. සිංක් ආලේපයෙන් කොටසක් මැදින් ගැලවිලා යනවා. ගැලවිලා ගියොත් ඒ ගැලවිච්ච කොටස මල බැඳෙයිද නැත්නම් මල බැඳෙන්නේ නැති වෙයිද? කියන්න බෑ. බැඳෙන්නේ නැති. මොකද්ද චලනය කිව්වේ? ඇහුන්නේ නැහැ. මල බැඳෙන්නේ නැති වෙයි. පූජා කිව්ව මල බැඳෙන්නේ නැති වෙයි. තව උත්තර තියනවද? දිනිට දැන් කියන්න පුළුවන් උත්තරයක්? දිනිටලා දෙන්නෙක් ඉන්නවා. කවුරු හරි කවන්නේ. කියන්න බලන්න. මල බැඳෙන්නේ නැති වෙයි. ඔව් මල බැඳෙන්නේ නැහැ. ඇයි ඒ? මෙයා ගැලුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ වටේම සිංක් ආලේපේ තියෙනවා.
සිංක් ඉන්නවා නම් එයා හැම වෙලාවෙම ඇනෝඩේ වටපත් වෙලා ඉන්නේ. යකඩ කැතෝඩේ. සිංක් සම්පූර්ණයෙන් අයින් වුණොත් තමයි යකඩේ මල බැඳෙන්න පටන් ගන්න. හරිද? ඒකට මේ වගේ තනක් ගත්තොත් එහෙම මෙතන බලන්නකො මේ යකඩ වලට වඩා සක්‍රියතාව අඩු කෙනෙක් ආපු ගමන් මොකද වෙන්නේ? සක්‍රියතාව අඩු වෙච්ච කෙනා කැතෝඩේ වටපත් වෙනවා. සක්‍රියතාව වැඩි ලෝහය යකඩ ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඇනෝඩේ වටපත් වෙනවා. ආන් එතෙන්දි මොකද වෙන්නේ? යකඩය විකාදනය වෙනවා. දි รา පත් වෙනවා. හරි. එහෙනම් අපි මේක ලියාගමු. ටියුට් එකේ තියෙනවා පිනොක්තලින් දර්ශකය OH9 නැතිවිච්ච රෝස පහවේ අනේ ටික තියෙනවා. ඊළඟ 1 2 ඊළඟ තියෙනවා Fe ධන 2 ආයන පොටෑසියම් ෆෙරිෆ්ලයින් සමග නිල් පැහැයක් දෙයි. 1 4 5 බඳුන් වල. අනේ 1 4 5 බඳුන් වල ඇන අතර නිල් පැහැයක් ඇති වී ඇත්තේ මොකද්ද මන් දන්නේ එකක් තියෙනවා. මොකද්ද දෙන්න දෙන්න ඕනේ? මොන අයනේ දෙන්න ඕනේ? නිල් පැහැයක් ඇති වී ඇත්තේ මොන අයන නිසාද? කියන්න බලන්න. ටියුට් එකේ එක වෙන මොකද්ද දෙද තියෙන්නේ? Fe dan 2 ayan. Fe 2 දාන අයන කියලා එතනට එන ඒ කපල එකක් දාන්න. 2 දාන අයන සෑදී ඇති නිසාය. එහෙනම් මෙම බඳුන් වල යකඩ යන විකාදනය සිදුවේ. එතන ඉඩක් තියෙනවා. අපි මේ යකඩ විකාදනය එතන ලියාගමු. යකඩ විකාදන සමීකරණ අපි එතන ලියාගමු. FeS ඊතලයක් Fe 2 ධන AQ ධන 2E. එතන ඉරේ එක ලියා ගන්න. ඊළඟට 2 හා 3 බඳුන් වල යකඩ යන අසල නිල් පැහැයක් දක්වනු නොමැත. ඉන් අදහස් වන්නේ යකඩ යනේ වට Fe 2 ධන සෑදී නැති බවයි. එනම් යකඩ විකාදනය වී නැත. රෝස පැහැයක් ඇතිවන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිදුවේ OH9 සෑදීම නිසායි. හරි. එතන අපි OH9 හැදෙන ප්‍රතික්‍රියාව ලියමු. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ලියාගමු. H2O liquid ධන O2 gas ධන ඉලෙක්ට්‍රෝන ඊතලයක් OH9 AQ. දැන් මේක තුලිත කරන්න ඉතින් මට මතක නිසා මම ලියා යනවා. නැත්නම් මේක ඔයාලා හොයලා තුලිත කරන්න ඕනේ. මෙතන නම් 2ක් දානවා. මෙතන ඉලෙක්ට්‍රෝන 4ක් දානවා. මෙතනට OH9 4ක් එනවා. හරි. ඔය තමයි කරන්නේ. ඊළඟට එම අවස්ථාවේදී මැග්නීසියම් හා සිංක් ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණය වී විකාදනය වී ඇත. ආයෙන ඒකත් අපි ලියාගමු. මැග්නීසියම් සහ සිංක් විකාදනය එක දෙක. එතන පහනේ ලියාගමු. මැග්නීසියම් ඊතලයක් Mg 2 ධන 2E ඔන්න එකක්. අනිත් එක සිංක් වලට. ඒකත් එහෙමයි. S ඊතලයක් සිංක් 2 ධන AQ ධන 2E. යට තියෙනවා මෙහිදී මැග්නීසියම් හා සිංක් ලෝහ කැපවන ලෝහ ලෙස ක්‍රියා කරමින් යකඩ ආරක්ෂා කර ඇත. මෙම ආකාරයේ යකඩ ලෝහයේ විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩිය බවට පත් කිරීම මගින් ආරක්ෂා කිරීම කැතෝඩී ආරක්ෂණ ක්‍රමය ලෙස හෙවත් කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය ලෙස හඳුන්වයි. කිරි ගහ තියාගන්න. හරි ඉක්මනට යන්න. හරි. දැන් එතකොට ඔයාලට මම විද්‍යුත් විච්ඡේදනයේ භාවිත කරන අවස්ථාව ගැන කියලා දුන්නා.
විද්‍යුත් විච්ඡේදනය භාවිත කරන අවස්ථාවලදී එකක් වලට කියලා දීලා ඇති බලන්න විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියා භාවිත කරන අවස්ථාවක විදිහට කියලා ඇති අපිරිසිදු ලෝහ පිරිසිදු කර ගැනීම කියලා බලන්න එහෙම එකක් තියෙනවද කියලා විද්‍යුත් විච්ඡේදනයේ ප්‍රයෝජන ටියුටේ කොහෙද තැනක් එහෙම කියනවද බලන්න ඊළඟ ටක් ගාලා කියන්නේ පිටු අංක කියන්නේ ඉක්මනට 22 විද්‍යුත් විච්ඡේදන කාර්මික භාවිත විද්‍යුත් විච්ඡේදන කාර්මික භාවිත කරලා තියෙනවා ලෝහපස් වලින් ලෝහ නිස්තාරණය කිරීම අපි මේක දන්නවා ලෝහපස් වලින් ලෝහ නිස්තාරණය කිරීම අපි ඉගෙන ගත්තා සෝඩියම් කියන්නේ ඒ කියන්නේ ආකර ලුණු වලින් ලුණු නිස්තාරණය කරගත්ත අපි මේ සෝඩියම් සහ ක්ලෝරින් වෙන් කරගත්තේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය ඒක හරියි ලෝහ පිරිසුදු කිරීම අන්න ඒක දැන් කොප අඩංගු khනිජ වලින් කොප නිපදවා ගැලීමේදී පළමුව ලැබෙන තඹ අසංසුද්ධ වේ විද්‍යුත් විච්ඡේදන ක්‍රමයකින් මෙම තඹ පිරිසුදු කර ගැනීම රයිට් අන්න එක මම දැන් කියලා දෙන්නේ ඒක කියලා දුන්නේ නැහැ ඔයාලට කියලා දුන්නේ නැහැ කියන්නේ කියලා දීලා තියෙන්නේ ඔයාලා දන්නේ නැහැ කියලා දුන්නද කියලා මෙන්න මෙහෙම දෙයක් දැන් ටග්ගාලා බලන්න විද්‍යුත් ලෝහාලේපනය අපි ගියහදී මේක ප්‍රැක්ටිකල් එකක් කරා ඉන්නේ පෙරේදද කොහෙද ප්‍රැක්ටිකල් එකේ නේ 10 වෙනිදා ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නනවා විද්‍යුත් ලෝහාලේපනය බලන්න 24 පිටුවේ රයිට් අන්න එතෙන්දී අපි ගත්තේ කොප ආලේප කිරීමනේ කොප ආලේප කිරීමේදී විද්‍යුත් විච්ඡේදය මොකක්ද ඉක්මනට කියන්නේ විද්‍යුත් විච්ඡේදය මොකක්ද ඉක්මනට කියන්නේ කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදය ඉතර ගන්න CuSO4 කොපර් සල්ෆේට් ගත්තා දැන් එක පැත්තකට දානවා කොපර් තහඩුවක් අනිත් පැත්තට දානවා හැන්දා රයිට් හැන්ද මත කොප ආලේප කරගන්න නම් අපි මේකට විදුලිය සපයන්න ඕනේ මට කියන්නකෝ හැන්ද මත කොප මේ හැන්ද මත කොප ආලේප කරන්න නම් විදුලිය සපයන්න ඕනේ මට කියන්න ධනාග්‍රය සම්බන්ධ කරන්න ඕනි කොකටද ඍණාග්‍රය සම්බන්ධ කරන්න ඕනි කොකට ධනාග්‍රේ කොප තහඩුවකට භාග නතර කරේ ඍණාග්‍රය යහන්දමට හරි එතකොට මොකද වෙන්නේ දැන් අපි දන්නවා කොපර් කියන්නේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් නේ එතකොට මෙතෙන්දී මෙතන තියෙන ද්‍රාවණයේ තියෙන OH ඍණායන හරි ද්‍රාවණයේ තියෙන OH ඍණායන මෙතෙන්ට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙන්නේ නැහැ ඇයි මෙයා සක්‍රීය නිසා මෙතෙන් තියෙන්නේ මොකද්ද මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරලා Cu2 ධනායන හැදෙනවා එතකොට මේකේ තියෙන Cu2 ධනායන මෙතෙන් නිකි ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වෙනවා බලන්න එතකොට මේ තහඩුවෙන් ද්‍රාවණයට යනවා ද්‍රාවණයෙන් හැන්දට යනවා නිකන් හිතෙන්නේ අපිට තහඩුවේක ගැලිලා ගිහලා මෙයා ගැලෙනවා තහඩුවෙන් ගැලිලා ගිහලා මෙහෙ ඇලෙනවා වගේ තමයි හිතෙන්නේ. ඒකට ඇත්තටම වෙන්නේ එහෙම නෙමෙයි. තහඩුවෙන් ද්‍රාවණයට යනවා ද්‍රාවණයෙන් මෙයා ගැලෙනවා. දැන් ගොඩක් වෙලා අපි දෙක දිගට මේක කරගෙන ගියොත් මොකද වෙන්නේ? ටික ටික මේ කොප තහඩුව දිය වෙලා මෙයා ෂේ වෙනවා. මේ කොප තහඩුව ටික ටික මෙහෙම ෂේ වෙනවා. කොප තහඩුව ෂේ වෙලා අවසානයේදී කොප තහඩුව නැති වෙලා යනවා. මේ කොප තහඩුව නෑ දැන්. එතකොට ඒකට හරියන්නේ කොප තට්ටුව මේ හැන්ද මත ගෑවෙනවා. අරකින් අයින් වෙච්ච කොප පරමාණු සියල්ලම මේ හැන්ද වටා මෙහෙම ඝනකම් තට්ටුවක් විදිහට බැඳෙනවා. හරිද? එතකොට මට කියන්නකෝ දැන් මෙතන ඇවිල්ලා මේ ගෑවුනේ කොප පරමාණු විතරයිනේ. කොප පරමාණු විතරක් තියෙනවා. අපි කියන එක සංසුද්ධ කොප. පිරිසිදු කොප. හරි සංසුද්ධ කොප ලෝහය තමයි මෙතන තියෙන්නේ. දැන් හිතන්නකෝ මේකේ මේ ඇනෝඩේ විදියට ගත්තේ කොප තහඩුවක් නෙමෙයි. දැන් කොප අඩංගු ලෝපස් තියෙනවා. කොප අඩංගු ලෝපස්. ඔය කොප අඩංගු ලෝපස් අරන් ඇවිල්ලා හරිද පුළුවන් තරම් ඒක සෝදලා පිරිසුදු කරලා අර කොප තියෙන කණිජය විතරක් වෙන් කරගෙන පුළුවන් විදියට කොප තියෙන කණිජය විතරක් වෙන් කරලා ඒ තියෙන ගල් කැට වැලි මඩ අනමන පුළුවන් තරම් අයින් කරන්න පුළුවන් තරමක් අයින් කරලා කොප යපස් ටික ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක ලොකු කෝවක දාලා රත්කල උණු කරනවා. උණු කරාම කොප කුට්ටියක් එනවා අපිට. කොප කුට්ටියක් ආවට මේක ඇතුලේ වැලි කැට තියෙනවා, මඩ තියෙනවා, මේක අපද්‍රව්‍ය ගොඩයි. ඊට අමතරව මේක යකඩ මික්ස් වෙලා තියෙන්න පුළුවන්.
වෙන වෙන ලෝහ මේ ඇලුමිනියම් මික්ස් වෙලා තියෙන්න පුළුවන් වෙන වෙන ලෝහ මික්ස් වෙලා තියෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? අපි දැන් කරන්නේ මේ අර අපිරිසුදු කොප හරි මේ අර අපිරිසුදු කොප ගුලිය අපි මේකේ මේ පැත්තේ එල්ලනවා ඇනෝඩේ විදියට. අපිරිසුදු කොප ගුලිය එල්ලනවා මේකේ. දැන් මේ තියෙන අපිරිසුදු කොප එහා පැත්ත මොකද කරන්නේ? එහා පැත්ත හැන්ඩක් දාන්නේ නැහැ මේකට. එහා පැත්තේ පොඩි කම්බියක් එල්ලලා මොකක් හරි තිහින් කම්බියක්. මොකක් හරි මේකට මෙහෙම ගැට ගහලා යකඩ කම්බියක් උනක් කමන්නේ එහෙම එල්ලුවා. නැත්තම් මේකට හොඳයි කොප කම්බියක්. හොඳ පිරිසිදු කොප කම්බියක් එල්ලන්න. දැන් මොකද වෙන්නේ? දැන් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය වෙනවා. මේකේ තියෙන කොප අයන කොප පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා ද්‍රාවණයට එනවා. ද්‍රාවණයෙන් මෙයාගේ ඇලෙනවා. මෙයාගෙන් ද්‍රාවණයට යනවා ද්‍රාවණයෙන් මෙයාට ඇලෙනවා. නොකඩවා දැන් ඕක වෙනවා. ඔක නොකඩවා වෙච්චි මොනවා වෙයිද? ටිකලක් ඇද්දි මේ අපිරිසුදු කොප කුට්ටියට මොනවා වෙයිද? මේක දිගටම වෙනවා දැන් මේ අපිරිසුදු කොප කුට්ටියට මොනවා වෙයිද? වෙන කියන්නේ ඉතලා. මේ අපිරිසුදු කොප කුට්ටියට මොනවා වෙයිද? දැන් මේක දිගට මේ වැඩේ එනවා. කො කියන්න කවුරු හරි? චලිත ඉන්නවා නම් කියන්න බලන්න. මේ අපිරිසුදු කොප කුට්ටියට මොනවා වෙයිද? සතරා ඉන්නවා නම් කියන්න බලන්න. මේ අපිරිසුදු කොප කුට්ටියට මොනවා වෙයිද? එහෙම දිගට වුණොත් ඔක. තනලි ඉන්නවා නම් කියන්න බලන්න. මේ අපිරිසුදු කොප කුට්ටියට මොනවා වෙයිද ටික මෙහෙම යද්දි. ඒකේ තියෙන කොප ටික ෂෙයා වෙනවා. ඔව් මේකේ තියෙන කොප පරමාණු යනවා. මේකේ තියෙන කොප විතරයි යන්නේ. මේ කවුද මේ තනලි කියන්නේ මේකේ තියෙන වැලි මඩ වගේ දේවල් මොනවා වේද? ඒවත් මේ පැත්තට යයිද? දිය වෙලා යයිද? භාජනයේ පතුලේ තැම්පත්. ආන්රයි දැන් මේවා ටික මෙහා ෂෙයා වෙනවා. මෙහා ෂෙයා වෙනකොට මේකේ තියෙනවා ගාල් කැට පාස්තා නමන මේකත් තියෙනවා. හරි? දැන් මෙහා ටික ෂෙයා වෙලා මේ. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ අස්ස තිබිච්ච අපද්‍රව්‍ය පාවෙන දේවල් නම් උඩ පාවෙන්න පටන් ගන්නවා. හරි? බර දේවල් නම් ගණන්සේ වැඩි දේවල් නම් මේක යට මෙහෙම පස් ගොඩක් වගේ මේක තැම්පත් වෙයි. කොප ටික මොකද වෙන්නේ? කොප මෙහෙම ගමන් කරලා ඒ කියන්නේ කොප ද්‍රාවණය මේක ඇරෙනවා. මේක වටේ ලස්සනට මෙහෙම පිරිසිදු කොප කුට්ටියක් තැම්පත් වෙයි. මේ තැම්පත් වෙන කොප වල අපද්‍රව්‍ය තියෙනවද? කියන බලන්න. මේ තැම්පත් වෙන කොප වල අපද්‍රව්‍ය තියෙනවද? නැහැ. මේකේ අපද්‍රව්‍ය මේක පිරිසිදු කොප. අන්න දැකද? අන්න දැකද? පිරිසිදු ලෝහ වෙන් කරගන්න හැටි. අපිරිසිදු රත්තරන් වලින් රත්තරන් වෙන් කර ගැනීමත් ඔහොම කරන්න පුළුවන්. අපිරිසිදු සිල්ව වලින් පිරිසිදු සිල්ව වෙන් කර ගැනීමත් ඔහොම කරන්න පුළුවන්. ඕනෑම අපිරිසිදු ලෝහයකින් පිරිසිදු ලෝහය ලබා ගන්න මෙන්න මේ විදිහට විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට ඒ කොටසත් හරි මම ලියා ගන්න මොකුත් දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න කියලා දුන්න එක. දැන් මේක වීඩියෝ එක රෙකෝඩ් වෙනවනේ. නිතර අහලා ඔක කඩු කරනාක් විතර දා ගන්නවා. දැන් ඉගෙන ගන්න ළමයි ඉන්නවනේ. ඒ කට්ටිය දැන් මේ වෙලාව ඔක ලියා ගන්නවා පොඩ්ඩක්. නේ? මට සමහර ළමයි කැමරාවලින් මට පේනවා. මේ වෙලාව සමහරව ලියනවා. එක්කෙනෙක් දෙන්නේ මට පේනවා ලියනවා මේ chat එකක් ගන්න. හොඳයි. ඉතින් ලියන්නේ මොකද්ද කියලා හොයන්න එපා. මොකද ඔයාලා කොච්චර එහා මෙහා තල්ලු කරලා බැලුවත් අනිත් අය කැමරා පේන්නේ නැහැ. මම ඒක ඔක්කොම නතර කරලා තියෙන්නේ. මට විතරයි පේන්නේ. එතකොට අපි 13 වෙනි පාඩම ඉවර කරා. 13 වෙනි පාඩම වුණා අපි ඉවරයි. නෑ 12 වෙනි පාඩම නේද ඉවරුනේ. 12 වෙනි පාඩම ඉවරයි. 12 වෙනි පාඩම 13 නේ sorry. 12 වෙනි පාඩම ඉවරයි. හරි ඉවරෙත් ඉවරයි. ඊළඟට එහෙනම් අපි දැන් ආයේ ඊළඟ පටන් ගන්නවා පාඩම.
විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේ දෙක දෙක වැදිලා තියෙන්නේ මොකක්ද කියලා කලින් පාඩමේ අර ටියුට් එකේ තිබිච්ච ඉලක්කමක්. විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය තමයි මාතෘකාව. ඔය ඉරක් දෙක කියන එක අදාළ නැහැ ටිකෙක් කරගන්න. 13 වෙනි එක. ඊට පස්සේ අපිට වෙනවා හයිඩ්‍රෝකාබන හා ඒවායි ව්‍යුත්පන්න කියන පාඩම එනවා. මේක ඇත්තට ලස්සන පාඩමක්. මේක තියෙන ප්‍රැක්ටිකල් තමන්ට පුළුවන් ඒවා කරන්නත් පුළුවන්. ඇත්තටම ටියුට් එක print කරාට මම ටියුට් එක අතර නම් බලන්නේ දැන්. රූප පැහැදිලිව තියෙනවා. සමහර රූප පොඩ්ඩක් තියෙන ගණන් ගන්න ඕනේ නැහැ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාඩම සරලව සර්ව සම්පූර්ණව මේකේ තියෙනවා. ඉතා සරලව සර්ව සම්පූර්ණව මේකේ තියෙනවා. නිසා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන පාඩම කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මේකත් එක්ක කොට දාන්න පුළුවන්. මතක තියාගන්න මේ පාඩමට මේක භෞතික විද්‍යා පාඩමක් වුණාට කලින් තියෙන එක පාඩමක්වත් මේකට සම්බන්ධ නැහැ. කලින් අපි කතා කරපු පාඩම් එකක්වත් මේකට සම්බන්ධ නැහැ මේ පාඩමට. non hydrocarbon හරි මට මෙන්න මේක දැන් පොඩ්ඩක් දැනගන්න කියන්න. දැන් group class මම කියන හතරක් තියෙනවා. group class හතරේ ළමයි නෙමෙයි මම මේ කියන්නේ. group class හතරේ නැතුව වෙන අය ඉන්නවා. එයාලට ටියුට් එක විවිධ ක්‍රම වලින් අරගත්ත ටියුට් එක. අන්න ඒ කට්ටිය. ඊළඟට පිටපළාතවල ඉන්න අයට මම ටියුට් එක දැම්මා. පිටපළාත එක්කෙනා ඉන්නේ. දුර ඉන්නේ එක්කෙනානේ. එයාට මට යවන්න බැරි වුණා මම ඒක තව චුට්ටකින් යවන්නම් එයාට. අනිත් අයගෙන් මේ ටියුට් එක දැන් අලුත් ටියුට් එකේ පිටකාරේ පරණ පිටකාරෙම තියෙන්නේ. හරි. ඒකට ඇතුලේ තියෙන කරුණු වෙනස්. ඇතුලේ තියෙන විද්‍යුත් චුම්බකත්වය මේ පාඩම. ගෲප් ක්ලාස් වල අය නැතුව අනිත් අයගෙන් ටියුට් එක නැති අය ඉන්නවනම් මට මේ වෙලාවේ කියන්න මට ගණන් කරගන්න ඕනේ ටියුට් ප්‍රමාණය තව කීයක් මදිද කියලා දැනගන්න. මම ළඟ දැනට ටියුට් 3ක් තියෙනවා. මේ ටියුට් එක නැති අය ඉන්නවනම් ඉක්මනට කියන්න. මට නෑ. කවුද නෑ කියලා කිව්වේ? දිනිති. දිනිති ඔයාගේ ටියුට් එක සමහරවල් විතර තියෙනවා. ඒක තියලා. හා. තව කාටද නැත්තේ? අර අලුතෙන් ආපු ළමයි කීප දෙනෙක් හිටියා නේද? මම එක්කෙනෙකුට නම් ඊ දෙකක් දීලා ගියා. එන ගම. හරි මල් ළඟ ටියුට් 3යි තව තියෙන්නේ. අවශ්‍ය කට්ටිය අදම මැසේජ් එකක් දාන්න මට. කෝල් කරනවා නම් රෑ 9න් පස්සේ කතා කරන්න. මට ටියුට් එක ඕනේ කියලා මැසේජ් එකක් දාන්න මම එතකොට යාට රිප්ලයි කරන්නම් ගන්න විදිය කොහොමද කරන්නේ කොතෙන්ද ගන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් තැනක් මෙතන තියලා යන්න කිව්වොත් මට එහෙම කරන්න මොකක්ද පුළුවන්කමක් තියෙනවා. right. එහෙනම් විද්‍යුත් චුම්බකත්වයේ සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ පාඩම පටන් ගන්න කලින් පාඩමේ මොනවා හරි බැරි දෙයක් අහගන්න තියෙන දෙයක් තියෙනවා නම් ඉක්මනට කියන්න විනාඩි 2ක කාලයක් මම ඔයාලට දෙන්නම්. බැරි දෙයක් තියෙනවා නම් ඉක්මනට අහන්න විනාඩි 2ක කාලයක් තමයි දෙන්නේ. හරි එහෙනම් අපි පටන් ගමු අලුත් පාඩම 13 වෙනි පාඩම විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරි දැන් අපි දන්නවා දැන් විද්‍යුත් චුම්බක ගැනීම
සරල කෝෂය හා විච්ඡේදන කෝෂයේ වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද කියලා අහනවා ආචාර්ය. සරල කෝෂය සහ විච්ඡේදන කෝෂයේ වෙනස. අටහැරලා තියාපල බක් පාඩම් පටන් ගන්න එක මැසේජ් එකයි තියෙන්නේ. මේක සරල කෝෂය. හරි. මේක සරල කෝෂය. මේක තියෙන්නේ S2 SO4 AQ. විච්ඡේදන කෝෂයේ ඕන එකක් තියෙන්න පුළුවන්. අපි මේක තියෙන අල්පාම්ලිත ජලය. දාන මේක රින. සරල කෝෂයේදී ඔන්න වෙනස්කම් බලා ගන්න. හරි මම ලියන්න දෙන්නේ නැහැ. පස්සේ දැන් මේ වෙලාවේ ඕන සටහන් කරගන්න නැත්නම් වීඩියෝ එක බලලා අනිවාර්යෙන් තනියෙන් සටහනක් හදාගන්න. මම එකක්වත් ලියන්න දෙන්නේ නැහැ. හරි? දැන් අපි ගත්තොත් එහෙම සරල කෝෂය. හරි? සරල කෝෂය ගත්තොත් සරල කෝෂයේ විදුලිය හදලා එළියට නිකුත් කරනවා. විච්ඡේදන කෝෂය ගත්තොත් එයාට බාහිරින් විදුලිය සපයලා විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාවක් සිදු කරනවා. දැක්කනේ? මෙයාට බාහිරින් විදුලිය දීලා ප්‍රතික්‍රියාවක් සිදු කරගන්න. මෙයාගේ සිදුවන ප්‍රතික්‍රියාව නිසා බාහිර විදුලිය යනවා. හරි? ඒ කියන්නේ මෙයාට විදුලිය සපයනවා, මෙයා විදුලිය අපිට ලබා දෙනවා. මෙයා විද්‍යුත් ප්‍රභවයක්, මෙයා විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක්. හරිද? එතකොට සරල කෝෂයේ විච්ඡේදන කෝෂයේ වන තියෙන එක වෙනස්කමක් ඕක. එතකොට සරල කෝෂය ගත්තොත් සරල කෝෂයේ අපි ගමුකෝ එකක් මේක අපි ගමු සිංක් කියලා. සිංක් මේක කොපර් කියලා ගමු. එතකොට සක්‍රියතාව වැඩි කෙනා මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරමින් ද්‍රාවණගත වෙනවා. එතකොට මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙහෙම ගිහිල්ලා මේ පැත්තෙන් තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. මෙහෙන් ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන මේක මතට එනවා. මෙතෙන්දි මොකද වෙන්නේ? මේකේ තියෙන H ධනායන ඇවිල්ලා මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවා. හරි? මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවා. දැක්කනේ? මෙතන ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාවක් නිසා ඔක්සිකරණය. ඒක ඔක්සිකරණය නිසා මෙයා ඇනෝඩය. මෙයා ඔක්සිකරණය. ඒ නිසා මෙයා ඇනෝඩය. එතකොට ඉලෙක්ට්‍රෝන යන්නේ ඇනෝඩයේ සිට කැතෝඩය දක්වා. මෙතන ඔක්සිහරණ මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. මෙතන ඔක්සිහරණ. ඒ නිසා මෙයා කැතෝඩය. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යන්නේ මෙන්න මේ ඇනෝඩයේ සිට කැතෝඩය දක්වා. ඒ කියන්නේ බාහිර අපි මේ කෝෂයක්නේ. කෝෂය විදිහට සැලකුවොත් මෙයා තමයි ඍණාග්‍රය, මෙයා තමයි ධනාග්‍රය. ඉලෙක්ට්‍රෝන යන පැත්තනේ. හරි. එතකොට මෙතෙන්දී සරල කෝෂයේදී ඇනෝඩය ඍණාග්‍රය වෙලා කැතෝඩය ධනාග්‍රය වුණා. ඔය ටික තමයි එතන තියෙන්නේ. මේකෙදි විදුලිය ඇතුළට දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න ඉලෙක්ට්‍රෝන එනවා මෙහෙන්. ඍණාග්‍රයෙන් මෙහෙන් ඉලෙක්ට්‍රෝන එනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙ එනවා. ඇවිල්ලා මෙතන මොකද වෙන්නේ? H ධනායන ඉලෙක්ට්‍රෝන අරගෙන ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඔක්සිහරණ. ඒ කියන්නේ මෙයා කැතෝඩය ඍණාග්‍රය. දැක්කනේ? කැතෝඩය ඍණාග්‍රය. අපිට සාමාන්‍ය හුරු දෙක. එතකොට මෙතෙන්දි මොකද වෙන්නේ? මෙතෙන්දි OH ඍණායන. OH ඍණායන ඉලෙක්ට්‍රෝන මෙයාට දෙනවා. දීලා මෙතනින් ඔක්සිජන් හදලා පිට කරනවා. මෙතන ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්. මෙතන ඉලෙක්ට්‍රෝන පිට කරනවානේ. ඔක්සිකරණ ඉලෙක්ට්‍රෝන පිට කරන ඔක්සිකරණ. ඔක්සිකරණ පිට ප්‍රතික්‍රියාවක් නිසා මෙයා මෙතන ඔක්සිකරණනේ. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් නිසා මෙයා ඇනෝඩය. ඉතින් ධනාග්‍රය ඇනෝඩය. ඔච්චර තමයි වෙනස්කම් ටික තියෙන්නේ. ඔබ කීපවතා බල කටපාඩම් කරලා තියාගන්න ඕනේ. මම කියවනේ සරල කෝෂය සහ විච්ඡේදන කෝෂය ගත්තම ඇනෝඩ කැතෝඩ වල වෙනසක් තියෙනවා. ඇනෝඩ කැතෝඩ වල වෙනසක් තියෙනවා. ඒ වෙනසක් තියෙනවා කියලා කිව්වේ මෙතන
විච්ඡේදනයේදී ධනාග්‍රේ ඇනෝඩය ඍණාග්‍රේ කැතෝඩය මෙතන සරල කෝෂයේදී ධනාග්‍රේ කැතෝඩය ඍණාග්‍රේ ඇනෝඩය ඔක තමයි ලොකු වෙනස. තව ප්‍රශ්න තියෙනවද? පිළිතුරු ලැබුණාද නැත්නම් තාම මොනවාරි ගැටලු තියෙනවද යාට? හරි. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කරන අපි ඉස්සරහ බලමු විද්‍යුත් චුම්බකයක් කියන්නේ මොකක්ද කියලා. විද්‍යුත් චුම්බකයක් කියන එක අපි හැමෝම දන්නවා මෘදු යකඩ දණ්ඩක්. මෘදු යකඩ කියලා කියන එක මතක තියාගන්න. මෘදු යකඩ කියන්නේ හොඳ පිරිසුදු යකඩ. 100% පිරිසුදු යකඩ තමයි මෘදු යකඩ කියලා කියන්නේ. අනිත් යකඩ දැන් අපි සාමාන්‍යයෙන් තියෙන අපි යකඩ කියලා කියන යකඩ ඇන ඊළඟට යකඩ කම්බි ඔය ඔක්කොම මෘදු ඒක පිරිසුදු නෙමෙයි. ඒවට මිශ්‍ර කරලා තියෙනවා කාබන්. කාබන් මිශ්‍ර කරන ප්‍රමාණය අනුව එයාගේ දැඩි බව වැඩි. මෘදු යකඩ වලින් ඇණයක් හැදුවොත් එහෙම සාමාන්‍ය ලී එකටවත් ඒ ඇණේ ගහන්න බෑ. ඇණේ ටක් ගාලා නැවෙනවා. ඒ තරම් මෘදුයි. ඒ කියන්නේ එයාගේ ශක්තිය අඩුයි. යකඩේ ශක්තිය ලැබෙන්නේ එයාට මිශ්‍ර කරන කාබන් වල ප්‍රමාණය අනුව. කාබන් වැඩි වෙන්න ශක්තිමත් බව වැඩි. හැබැයි ඒ වගේම බංගුරතාවත් වැඩි වෙනවා. කාබන් ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයකට තමයි මිශ්‍ර කරනකොට ඒක වානේ කියලා අපි කියනවා. හරි? ඊට අමතරව සුදු යකඩ වගේ එහෙම ඒවා හදන. ඒකට නිකල්, ක්‍රෝමියම් වගේ දේ ඒවා මිශ්‍ර කරලා. මම ඒක ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. මිශ්‍ර කරපු නැති පිරිසුදු යකඩ දණ්ඩක් ගන්න. ඒක තමයි අපි මෘදු යකඩයක් කියලා කියන්නේ. මේ මෘදු යකඩේ වටා අපි කොයිල් කම්බි වලින් නිකන් කම්බි නෙමෙයි කොයිල් කම්බි. කොයිල් කම්බි වලින් පොටවල් විශාල ප්‍රමාණයක් අපි මෙහෙම ඔතා ගන්නවා. සාමාන්‍ය පොටවල් 1000ක් 2000ක් 3000 4000 5000 වුණත් ප්‍රශ්නයක් නැහැ. පොටවල් විශාල ප්‍රමාණයක් අපි ඔතා ගන්නවා. ඔතාගෙන අපි මෙයාට විදුලිය සපයනවා කෝෂයේදී. විදුලිය සපයනකොට අපි දන්නවා විදුලිය සපයන තුරු පමණක් මෙයාට චුම්බකත්වයක් ලැබෙනවා. අපි එන කෑලි ටිකක් අරගෙන එන ටිකක් අරන් මෙයාට ලං කරොත් එහෙනම් විදුලිය සපයද්දී සපයන වෙලාවට මෙයාට අග්ගාලා ඔක්කොම ටික අල්ලගෙන ඉන්න ඇලිලා ඉන්නවා. විදුලිය විසන්ධි කරපු ගමන් කරබඩස් ගාලා ඔක්කොම ටික වැටෙනවා. හරි? එහෙම වෙන්නේ විදුලිය සපයන තුරු පමණක් මෙයා තුල චුම්බක බලයක් හටගත්ත නිසා. හරි? මෙයා තුල චුම්බක බලයක් හටගත්තා. ඒ වගේ චුම්බක වලට අපි කියනවා తాවකාලික චුම්බක එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක කියලා අපි කියන ඒවාට. එයාට කියනවා විද්‍යුත් චුම්බක කියලා අපි කියනවා. හරි. එතකොට අනිත්‍යවට අපි කියන්නේ අපි දැන් දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ අතේ තියෙන දැන් බලන්න මේ කියන්නේ මේක එක චුම්බක වර්ග. මැග්නඩූර් තියෙනවා මේ වලයාකාර චුම්බකෝ වගේ මේ දණ්ඩ චුම්බක. මේවට අපි කියන්නේ නිත්‍ය චුම්බක. නිත්‍යයි කියලා කියන්නේ දැන් අනිත්‍ය කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියන්නේ පැවතීමක් නැහැ ඒක එකම විදිහට තියෙන්නේ නැහැ කියන එක. හරි? නිත්‍ය කියලා කියන්නේ ඒක දිගු කාලයක් ඒකාකාරී එක විදිහට පවතිනවා කියන එක. එහෙනම් මේවට අපි කියනවා නිත්‍ය චුම්බක එහෙම නැත්නම් ස්ථිර චුම්බක කියලා අපි මේවා හඳුන්වනවා. නිත්‍ය චුම්බක එහෙම නැත්නම් ස්ථිර චුම්බක කියලා අපි මේවා හඳුන්වනවා. හරිද? එතකොට මේකේ උඩම තියෙනවා හිස්තැනක් තියෙන. එතෙන්ට එන්න ඕනේ මෙහෙම. දැන් අපි දන්නවා මේ විද්‍යුත් චුම්බකයක චුම්බකත්වයේ පවතින්නේ ඒ දඟලය තුලින් විද්‍යුත් ධාරාවක් ගන්න තුරු විතරයි. මේ දඟලය තුලින් විද්‍යුත් ධාරාවක් ගන්න තුරු පමණයි විද්‍යුත් චුම්බකයක චුම්බකත්වයේ පවතින්නේ. එහෙනම් එතන හිස්තැන ලියා ගන්න ඕන අපි ඒක. හරි විද්‍යුත් චුම්බකයක චුම්බකත්වයේ පවතින්නේ දඟලය තුලින් ධාරාව ගලන තුරු පමණි. මොන ආයතනයක් කියන ලියා ගන්න අහන් ඉඳලා ලියා ගන්න එකපාර. විද්‍යුත් චුම්බකයක චුම්බකත්වයේ පවතින්නේ දඟලය තුලින් ධාරාව ගලන තුරු පමණි. විද්‍යුත් චුම්බකයක චුම්බකත්වය පවතින්නේ දඟලය තුලින් ධාරාව ගලන තුරු පමණි.
දැන් මේ චුම්බක වලට හැමදේම ඇදිලා එනවද කියන්නකෝ. චුම්බක වලට හැම ද්‍රව්‍යයක්ම ඇදිලා එනවද? ඔයාලා දැකලා තියෙනවද චුම්බක වල ප්ලාස්ටික් කැලිය ඇදිලා එනවා දැකලා තියෙනවද? චුම්බක වලට ඔව්. චුම්බක වලට දැන් ඔයාලා කරාබු දෙකක් ඇදිලා එනවද? හතරම වලින් හදපු කරාබුවක් මාලයක් චුම්බකයට ඇදිලා එනවද? දැන් චුම්බකයක් තියනවා නම් පොඩ්ඩක් ගාවලා බලන්න. ඔය කරාබුවක පොඩ්ඩක් ගාවලා බලන්න. පිරිමි ළමයිට පුළුවන් චුම්බකයක් අරන් ගිහිල්ලා මේ ඔය අම්මගේ මුද්දක තාත්තා ගතේ ඇත්තින මුද්දක එහෙම නැත්නම් අම්මයි කරාබුවක හරි ගාවලා බලන්න. ඇලෙනවද කියලා බලන්න. ඇලෙන්නේ නැහැ. චුම්බක වලට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය කීපයක් තියෙනවා. චුම්බක වලට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය කීපයක් තියෙනවා. නිකන් යකඩ අනිත් එක නිකල් තව එකක් තියෙනවා කොබෝල්ට්. යකඩ නිකල් කොබෝල්ට් මේවා තමයි මූලද්‍රව්‍ය. චුම්බක වලට ආකර්ෂණය වෙන මූලද්‍රව්‍ය. මේවා යොදාගෙන යකඩ මිශ්‍ර කරලා වෙන මොකක් හරි එකක් හදලා තියෙනවා නම් ඒකත් ඇලෙනවා. ඇයි? යකඩ තියෙන නිසා. නිකල් මිශ්‍ර කරලා මොකක් හරි එකක් හදලා තියෙනවා නම් ඒක ඇලෙනවා. ඇයි ඒ? නිකල් මිශ්‍ර නිසා. කොබෝල්ට් මිශ්‍ර කරලා මොනවා හරි වෙන ද්‍රව්‍යයක් හදලා තියෙනවා නම් ඒක ඇලෙනවා. හේතුව තමයි ඒකේ කොබෝල්ට් තියෙන නිසා. හරිද? එතකොට දැන් ෆෙරයිට් කියන්නේ ෆෙරයිට් චුම්බක කියලා තියෙනවා. එතකොට ෆෙරයිට් කියන්නේ චුම්බක ද්‍රව්‍යයක් නෙමෙයි. හැබැයි ෆෙරයිට් කියන ද්‍රව්‍යයේ චුම්බකයට ආකර්ෂණය වෙනවා. හේතුව තමයි ෆෙරයිට් හදලා තියෙන චුම්බක ද්‍රව්‍යයක් යොදාගෙන. යකඩ සහ පිඟන් මෙටි. යකඩ කුඩු සහ පිඟන් මෙටි මිශ්‍ර කරලා ඒක පොරණුක දාලා පුච්චලා ගත්තට පස්සේ අපි ඒවට කියන්නේ ෆෙරයිට් කියලා. එතකොට ඒක යකඩ කුඩු මිශ්‍රණයක් තියෙනවා. ඒ යකඩ නිසා තමයි ඒ ෆෙරයිට් කියන ද්‍රව්‍ය චුම්බකයට ආකර්ෂණය. නැත්තම් ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි එහෙනම් මතක තියාගන්න මෙන්න මේවා. යකඩ නිකල් කොබෝල්ට් කියන මේ මූලද්‍රව්‍ය හෝ මේවා යොදාගෙන හදපු වෙනත් ද්‍රව්‍ය තියෙනවනම් ආන් ඒවා චුම්බක වලට ආකර්ෂණය වෙනවා. හරිද? ඒකෝට මේවා විතරයි චුම්බක ද්‍රව්‍ය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ චුම්බක වලට ආකර්ෂණය වෙන යකඩ නිකල් කොබෝල්ට් වගේ දේවල් ද්‍රව්‍ය හෝ එහෙම නැත්නම් මේවා අනුසාරයෙන් හදපු වෙනත් ද්‍රව්‍ය තියෙනවා නම් ආන් ඒවා චුම්බක වලට ආකර්ෂණය වෙනවා. ඒ නිසා අපි ඒවට කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා කියනවා. එහෙනම් මෙහෙම ලියාගන්න. චුම්බක වලට ආකර්ෂණය වන්නේ චුම්බක වලට ආකර්ෂණය වන්නේ චුම්බක වලට ආකර්ෂණය වන්නේ චුම්බක ද්‍රව්‍ය හෝ ඒවා යොදා ගනිමින් සෑදූ ද්‍රව්‍ය පමණි. චුම්බක ද්‍රව්‍ය හෝ ඒවා යොදා ගනිමින් සෑදූ ද්‍රව්‍ය පමණි. චුම්බක ද්‍රව්‍ය හෝ ඒවා යොදා ගනිමින් සෑදූ ද්‍රව්‍ය පමණි. චුම්බක ද්‍රව්‍ය හෝ ඒවා යොදා ගනිමින් සෑදූ ද්‍රව්‍ය පමණි. යකඩ නිකල් කොබෝල්ට් චුම්බක ද්‍රව්‍ය වේ. යකඩ නිකල් කොබෝල්ට් ආදිය චුම්බක ද්‍රව්‍ය වේ. යකඩ නිකල් කොබෝල්ට් ආදිය චුම්බක ද්‍රව්‍ය වේ. දැන් මේ වගේ සරල ප්‍රැක්ටිකල් මම දැන් කරන්න යන්නේ නැහැ. පොඩි කාලේ කරන ඒවා නෙමෙයි. දැන් ඔන්න මේක මට කියන්න මෙන්න තියෙනවා කාන්දමක් චුම්බකයක්. එහෙම තියෙනවා. මේ චුම්බකයකට ගොඩක් ඈතින් තියෙනවා මෙහෙම යකඩ යන්නේ. මේ යකඩනේ තියෙනවා චුම්බකයට ගොඩක් ඈතින්. අඩි 10ක් විතර ඈතින් තියෙන්නේ. චුම්බකයේ මේ හැරේ තියෙන අඩි 10ක් විතර ඈතින් යකඩනේ තියෙනවා. දැන් මේ අඩි 10ක් විතර ඈතින් තියෙන යකඩනේ මේ චුම්බකයට ඇදිලා එනවද? අඩි 10ක් විතර ඈතින් තියෙන යකඩනේ මේ චුම්බකයට ඇදිලා එනවද? කියන්නේ
එනවද? අනේ උත්තර දෙන කට්ටිය මේ එකපාර මයික් එක ඔන් කරපුවම දලස්ද ලෝක් කරන්න එපා. මයික් එක ඔන් කරලා තප්පරයක් දෙකක් ඉඳලා උත්තරේ දෙන්න නැත්නම් ඇහෙන්නේ නැහැ. අර කලින් උත්තර දුන්නා කියනවා සස්තරා මට ඇහුන්නේ නැහැ. ඊළඟට චරණි මට ඇහුන්නේ නැහැ. කියන්න බෑ නෑසරයා? නැහැ. මේක ඇදිලා ඉන්නේ නැහැ. මේක ඇදිලා ඉන්නේ නැහැ. මේක මේ යකඩ නෙමෙයි චුම්බකයට අලව ගන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? මේ යකඩ නෙමෙයි චුම්බකයට අලව ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? දන්නේ කියන්නේ ඉක්මනට කියන්නේ පරක් වෙනවා නේද? අකිල මොකද්ද කියවන්නේ? දෙන්න උත්තරේ මට ආයෙත් අකිල ආයෙ ඇහුන්නේ නැහැ කියපේ. අනුපමා කියන්න බලන්න. මනිෂා පුළුවන් නම් කියන්න. චුම්බකය ඇනයට ලං කරනවා. ඔව් චුම්බකය ඇනයට ලං කරන්න පුළුවන්. දැන් මම මේ නම් කියද්දී මට මේ ලිස්ට් එකේ මෙතන පේන සෙට් එක විතරයි 44ක් හිටියට මට පේන්නේ භාගයයි මෙතන. භාගය නෙමෙයි තුනෙන් එකක් වගේ පේන්නේ. 10ක් 12ක් වගේ පේන්නේ. මට එයාගෙන් අහනවා මට ළඟට ගිහින් බලන්න ගියාම වෙලා යන්නේ. අනිමේ තව පොඩ්ඩක් කියන්නකෝ බලන්න මේ මොකද්ද කරන්න පුළුවන්? මේ චුම්බකයේ මේ යකඩනේ අලව ගන්න. චුම්බකයේ හරි යකඩනේ හරි මොකක් හරි වෙනසක් කරන්න ඕනද? මොකක් හරි කියන්න බලන්න මොකද්ද කරන්න පුළුවන්? කෝ කතා කරන්නේ ප්‍රකාශ මොකද්ද මේකට අපි කරන්න පුළුවන්? ඇනය චුම්බකයේ ද්‍රව දෙකට මේ ලං කරලා බලනවා. ඔව් ඇනය ටික ටික ලං කරනවා මේ. ඇනේ මෙහෙම ලං කරනකොට එහෙම නැත්නම් චුම්බකයේ ඇනේ පැත්තට ගෙනියන්න ඕනේ. එක්ක ඇනේ චුම්බකයේ පැත්තට ගෙනියන්න ඕනේ. කොහොමද මේ දෙන්න අතර පරතරය අඩු කරන්නේ? මේ පරතරය අඩු කරන් යනකොට එක අවස්ථාවක් දැන් අපි හිතමු ඇනේ ටික ටික ලං කරා. මෙතන තිබ්බ ගානක්වත් නැහැ. තව පොඩ්ඩක් ඇනේ ළඟට ගේනවා. ඒත් ගානක්වත් නැහැ. තව පොඩ්ඩක් මෙන්න මේ වගේ තැනකට ගෙනාවම ඔන්න නිකන් දැන් ඇනේ නිකන් හෙල වෙනවා. නිකන් ඔන්න මෙන්න වගේ. නේ? ඔන්න දැන් නිකන් ඔන්න මෙන්න වගේ කියලා. නේ? දැන් එතකොට දැන් තව චුට්ටක් මෙයා ලං කරොත් මොකද වෙන්නේ? ටස් ගාලා ගිහිල්ලා මෙයාගේ ඇලෙනවා. ටස් ගාලා ඇලුණා. හරි. ඒ මොකක්ද වුනේ ඇත්තට? අච්චර ඈත තියෙද්දී චුම්බකයක ඇණය මත බලපෑමක් ඇති කරන්න බෑ. හැබැයි ඇණය ටික ටික ලං කරද්දී මේ චුම්බකයේ වටේ තියෙනවා චුම්බක බලය රැඳිලා තියෙන ප්‍රදේශයක්. ඒ කියන්නේ මේ චුම්බකය මගින් කිසියම් යකඩෙන් එහෙම හදපු වස්තුවක් මත චුම්බක ද්‍රව්‍යයක් මත බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශෙට පිටින් තියනවා නම් කිසිම චුම්බක ද්‍රව්‍යයක් මත මෙයාට බලපෑමක් ඇති කරන්න බෑ. මේ ප්‍රදේශයෙන් පිට කොච්චර තිබ්බත් බලපෑමක් ඇති කරන්න බෑ. හැබැයි මෙයා ටික ටික ලං කරද්දී මෙන්න මේ මෙයාගේ බලය පවතින මේ ප්‍රදේශයක් තියෙනවා. ආන්ගේ ප්‍රදේශය තුළ මේ යකඩ යන්නේ ඇතුළු වෙනවා. ඇතුළු වෙච්ච ගමන් මෙයාට චුම්බකයට පුළුවන් එයාව ශනික වැදලා ගන්න. මෙන්න මේ විදිහට චුම්බකයක් අවට ඒ චුම්බකය මගින් තවත් චුම්බක ද්‍රව්‍යයක් මත බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. ආන්ගේ ප්‍රදේශයට අපි කියනවා චුම්බක ශේෂ්ත්‍රය කියලා. ඒ ප්‍රදේශය තමයි චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක බලය රැඳලා තියෙන ඒ ටික. හරි. ඒක තමයි චුම්බක ශේෂ්ත්‍රය කියලා අපි කියන්නේ. කොට සෑම චුම්බකයක් වටාම හරි ඒ චුම්බකය මගින් බලපෑමක් කරන්න පුළුවන් අවකාශයක් තියෙනවා. ඒ අවකාශය තමයි චුම්බක ශේෂ්ත්‍රය කියලා අපි කියන්නේ. එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රය ඇහැට පේන එකක්ද? මේ චුම්බක ශේෂ්ත්‍රය ඇහැට පේනවද? නැහැ. නෑ මේ චුම්බක ශේෂ්ත්‍රය කවදාවත් අපිට ඇහැට පේන්නේ නැහැ. චුම්බකයක් මෙහෙම අතර ගත්තක ඇහැට පේන්නේ නැහැ. හැබැයි චුම්බක ශේෂ්ත්‍රය පවතිනවද කියලා අපිට බලන්න ක්‍රම තියෙනවා. මේ චුම්බක ශේෂ්ත්‍රය පවතිනවද කියලා බලන්න ක්‍රම තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රයට සංවේදී වෙනවා මාලිමාව කියන උපකරණය. චුම්බක ශේෂ්ත්‍රයට හොඳට සංවේදී උපකරණයක් තමයි මාලිමාව. හරි. දැන් යකඩ ඇණයකට
යකඩ එන එකට බලපෑම ටිකක් මෙච්චර ළඟට ගේන්න උනාට මේ ගොඩක් ඈතින් තිබ්බ මාලිමාවකට පවා කියන්නේ මාලිමාවකට පුළුවන් ඈත තිබ්බත් එයාට කටුව කරකෙවිලා මේ මෙයාට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ මාලිමාව විතරක් සංවේදී. මාලිමාව ගොඩක් සංවේදී නිසා මේ චුම්බකයට ගොඩක් ඈත තියෙද්දුනත් මාලිමාව මත කිසියම් බලයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. අන්න ඒ නිසා අපිට පුළුවන් චුම්බකයක් අතරින් එහෙම නැත්නම් චුම්බකයක් තියනවා කියලා හිතන තැනක චුම්බකයක් තිබ්බනම් අපිට බලන්න පුළුවන් ඒ චුම්බකේ නිසා චුම්බක බලය තියෙන්නේ කොයි පැත්තද? චුම්බක බලය කොච්චර ප්‍රබලද? ආනේ ටික අපිට හොයාගන්න පුළුවන් මාලිමාවක් මගින්. උදාහරණයක් විදිහට ගත්තොත්. හරි? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම. දැන් මාලිමාවක් මේ හරියට තියෙනවා. මාලිමාව මේ හරියෙන් තිබ්බම හරි. මේ හරිය මාලිමාව තිබ්බම මට කියන්නේ මාලිමාවේ උතුර කියන එක කොයි පැත්තට හැරෙන්න ඕනද? ඉහළට හැරෙයිද? පහළට හැරෙයිද? චුම්බකයේ පැත්තට හැරෙයිද? චුම්බකයෙන් ඉවතට හැරෙයිද? මට හිතලා කියන්න බෑ. චුම්බකයේ උත්තර කියන මාලිමාවේ උත්තර ද්‍රවය ඉහළට හැරිලා තියෙද? පහළට හැරිලා තියෙද? එහෙම නැත්නම් චුම්බකයේ දෙසට හැරිලා තියෙද? චුම්බකයෙන් ඉවතට හැරිලා තියෙද? ඉක්මනට කියන්න. චුම්බකයේ දෙසට. right. මේක අපි 8 වසරේදී ඉගෙන ගත්තා. චුම්බක ගොඩාක් එකට තියලා චුම්බක ශේෂ්ත්‍රයේ දිශා බැලුවා. මේක මේ පැත්ත දකුණු නිසා චුම්බකයේ උත්තර කියන්නේ කටුවේ ඉස්සරහා පැත්ත. ආන්න මේ මාලිමාවේ රතු පාට පැත්ත හැරෙනවා කොහාටද? මේ චුම්බකයේ තියෙන පැත්තට. ඕනෝ මේක. ඒකවල අපිට කියන්න පුළුවන් මෙන්න චුම්බක ශේෂ්ත්‍රයේ දිශා දැන් මේ පැත්තට තියෙන්නේ. දැක්කද මාලිමාව මගින් කිව්වා චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන කොයි පැත්තටද? චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කිව්වා. දැන් මේක අපි මේ හරියෙන් මම තියෙනවා. මම මේ හරියෙන් තියෙනවා මාලිමාව. මේ හරියෙන් මාලිමාව තිබ්බොත් මම මේක කටපාඩම් කෙරුවා. මොකද එන්නේ චුම්බකය මේ මාලිමාවේ කටුව හැරෙන්න ඕන කොහටද? උඩ පැත්තට උතුර පැත්තට හැරෙනවද? එහෙනම් පහළ දකුණට හැරෙනවද? නැත්නම් මේ පැත්තෙන් නැගෙනහිරට හැරෙයිද? නැත්නම් බස්නාහිරට හැරෙයිද? එහෙම නැත්නම් චුම්බකයේ දක්ෂිණ ද්‍රවයේ පැත්තට හැරෙයිද? කියන්න බලන්න කොයි පැත්තට හැරෙයිද? චුම්බකයේ දක්ෂිණ. ඔව් මෙයා හැරෙන්නේ චුම්බකයේ දක්ෂිණ ද්‍රවයේ පැත්තට. මෙහෙම හැරෙන්නේ. මෙයා මේ පැත්තට හැරෙන්නේ. බලන්න. එතකොට මේ මාලිමාව තියෙන තැන අනුව මේ මාලිමාව මෙහෙන් තිබ්බොත් ඒක ආගියා. මෙහෙන් තිබ්බොත් ඒක ආගියා. මෙහෙන් තිබ්බොත් තව ආගියා. මෙහෙන් තිබ්බොත් තව ආගියා. මාලිමාව තියෙන තැන අනුව ඔයාලට පේනවා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙනස් වෙනවා. මාලිමාව තියෙන තැන අනුව දැන් මෙතනින් තිබ්බොත් තව එකක් ආගියා. මෙහෙන් තිබ්බොත් තව එකක්. මෙහෙන් තිබ්බොත් තව එකක්. මෙහෙන් තිබ්බොත් තව එකක්. නේද? මෙතනින් තිබ්බොත් මොකද වෙන්නේ? දකුණ තියෙන මෙහෙනේ මේ පැත්තට හැරෙනවා. මෙතනින් තිබ්බොත් මොකද? උතුරක් තියෙන්නේ. උතුරට උතර කැමති නෑ. එහෙනම් උතුර මේ පැත්තට හැරෙනවා. දකුණ මෙහාට. මෙතනින් තිබ්බොත් උතුර මෙහාට හැරෙනවා. දකුණ මේ පැත්තට. මෙතනත් එහෙම උතුර මෙහාට හැරෙනවා. දකුණ මෙහාට. නැකද? තියෙන ස්ථානය අනුව මාලිමාව තබන ස්ථානය අනුව ඒ ස්ථානයේ චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වෙනවා. හරි? එතකොට චුම්බක ශේෂ්ත්‍රයේ ඇත්තටම දිශාවකුත් පවතිනවා. ඒ දිශාව වෙනස් වෙනවා. චුම්බකය සහ අපි හොයන ස්ථානයේ පිහිටන අපි මාලිමාව තියෙන ස්ථානය අනුව ඒ දිශාව වෙනස් වෙනවා. දැන් මෙතන දිශාව මේ පැත්ත. මෙතන මේ පැත්ත. මෙතන මෙහාට. මේ පහළට. මෙතනින් මෙහාට. මෙතනින් මෙහාට. ඔන්න ඔක අපි 8 වසරේදී ඉගෙන ගත්තා. හරි? එතකොට චුම්බකයකට බලපෑමක් ඇති කරන්න පුළුවන්. හරිද? චුම්බකයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් චුම්බක ද්‍රව්‍ය වලට. හරි? චුම්බකයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් චුම්බක ද්‍රව්‍ය වලට. ඊට අමතරව ඉලෙක්ට්‍රෝන. දන්නවද ඉලෙක්ට්‍රෝන? ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් චුම්බකයකට, ඒ කියන්නේ චුම්බකයක් මගින් ඉලෙක්ට්‍රෝන වලට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් මෙහෙම ගමන් කරනවා නම් චුම්බකයක් මගින් පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරන මාර්ගය වෙනස් කරන්න. හරි? ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්ත වෙනස් කිරීමේ හැකියාව තියෙනවා චුම්බක වලට. එනවන මතක තියාගන්න අර මම කලින් කිව්ව නිකල්, යකඩ, නිකල්, කොබෝල්ට් කියන මූලද්‍රව්‍ය සහ ඒවා ඇසුරු කරගෙන හදපු වෙනත් ද්‍රව්‍ය ඇරුණම චුම්බකයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන මත. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මතත් මේ බලපෑම ඇති කිරීමේ හැකියාව පවතිනවා. එතකොට ඔයාලා දන්නවා සමහර කුරුල්ලෝ ඉන්නවා. සමහර කුරුල්ලෝ අර රෑන් පිටින් රංචු පිටින් යනවා. ඒ යනකොට එයාලා මේ පෘථිවියේ තියෙන චුම්බක ශේෂ්ත්‍රය පිළිබඳ අවබෝධයක් ඇතුව යන්නේ සමහර කුරුල්ලෝ. එයාලා
ඒ චුම්බක ක්ෂේත්‍රයේ සංවේදී ඒ මාර්ගය ඔස්සේ ගිහිලා තමයි එයාලා රටකින් රටකට ගිහිල්ලා යනකොට මාර්ගය හොයාගන්නේ. හරි? අපි ඉස්සරහ චුම්බක ක්ෂේත්‍රය ගැන ලියාගෙන ඉතුරු ටික විස්තර කරගමු. චූටි જાතිය. හරි. එතකොට දැන් ඔන්න ලියා ගන්න ඉවර ඇති එක. මේ චුම්බක ක්ෂේත්‍රය පරීක්ෂා කරන්න තියෙන හොඳම උපකරණය තමයි මාලිමාව. මාලිමාවට පුළුවන්කම දැන් මාලිමාව කියන්නේ ඒක ඇතුලේ තියෙන්නේ චුම්බකයක් බවට පත් කරන ලද කුඩා කටුවක්. චුම්බකිත කටුවක් තියෙන්නේ. මේ මාලිමාව ගත්තොත් එන මේ මාලිමාව ඇතුලේ තියෙන්නේ මේ කුඩා චුම්බකයක් බවට පත් කරපු කටුවක්. කාඩු කැල්ල. එතකොට එයා ඕන විදිහට කරගන්න පුළුවන් විදිහට අවි කරලා තියෙනවා. තුඩක් මත රඳවලා තියෙනවා. ඒකට එයා ඕන විදිහට මේ වටේට කරකැවෙනවා. නිදාසේ චලනය වෙන්න පුළුවන්කම තියෙනවා. මේ නිදාසේ චලනය වෙන චුම්බකයක් බාහිර දින චුම්බක ක්ෂේත්‍රයට හොඳටම සංවේදී වෙනවා. එතකොට එයාට පුළුවන් කුඩා චුම්බක ක්ෂේත්‍රයක් වුණත් ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව එයාට පවතිනවා. හරි. එතකොට අපි මෙන්න මේක මේ චුම්බකයක් අසල මාලිමාවක් තබන තැන අනුව චුම්බකයක් ළඟ මාලිමාව තබන තැන අනුව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වෙනවා කියලා වලට පේනවා තිනේ. මාලිමාව මෙතන තිබ්බොත් මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රෙ. මේ පැත්තෙන් මෙහාට චුම්බක ක්ෂේත්‍රය. මෙහෙන් තිබ්බොත් මේ පැත්ත. මෙහෙන් තිබ්බොත් මේ පැත්ත. මෙහෙන් තිබ්බොත් මේ පැත්ත මේ මෙහාට තිබලා තියෙන්නේ. එළියට. මෙහෙන් තිබ්බොත් මෙහෙම එළියට. මෙහෙන් තිබ්බොත් මෙහෙම. අන්න. ඒ කියන්නේ මාලිමාව තියෙන තැන අනුව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වෙනවා. එහෙනම් අපිට මේකෙන් කියන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයට විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා. හරි? චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයක් වගේ දිශාවකුත් තියෙනවා. ඒ ඈතට යන්න යන්න චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව, ඒ කියන්නේ විශාලත්වය අඩු වෙනවා. ලං වෙන චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වය ප්‍රබලතාව වැඩි වෙනවා. ඒ වගේම මාලිමාවක් චුම්බකයක් ළඟින් තියෙන තැන අනුව මාලිමාවේ කටුව හැරෙන පැත්ත වෙනස් වෙනවා. ඒ කියන්නේ චුම්බකයක් කවඩ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවකුත් තියෙනවා. දිශාව තියෙන තැන අනුව වෙනස් වෙනවා. එහෙනම් විශාලත්වයේ දිශාවේ දෙකම තියෙනවා නම් අපි ඒක කියන්නේ මොකක්ද කියලා? දෛශික රාශිය. ආන දෛශික රාශිය. චුම්බක ක්ෂේත්‍රය කියන්නේ එහෙනම් විශාලත්වයක් සහ දිශාව පවතින දෛශික රාශියක් මත කියන්නේ. චුම්බක ක්ෂේත්‍රය කියන්නේ දෛශිකයක්. ඒකට දිශාවක් පවතින. හරි? මෙන්න මේ විදිහට අපිට චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය හොයාගන්න පුළුවන්. අපි ඕක අටවසරේදී කළා. හරි? අටවසරේදී කරලා අපි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මෙන්න මේකයි කියලා ඉගෙන ගත්ත අටේදී. මතක නම් කියන්නේ චුම්බක ක්ෂේත්‍රය ගමන් කරන්නේ මොන ද්‍රව්‍යයේ කියලා මොන ද්‍රව්‍යය දක්වා. ඉක්මන කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ ගමන් කරන දිශාව. උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවය දක්වා ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවය වෙනකම්. right. උත්තර ද්‍රවයෙන් ආරම්භ වෙලා මෙයා දක්ෂිණ ද්‍රවය දක්වා මෙහෙම ගමන් කරනවා. උත්තර ද්‍රවයෙන් ආරම්භ වෙලා දක්ෂිණ ද්‍රවය දක්වා මෙයා මෙහෙම ගමන් කරනවා. උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවය දක්වා දිශාව තමයි ඔය. ඔයාලට රූප තරහන ලකුණු කරලා තියෙනවා. එතන මේ NS කියලා දාලා තියෙන්නේ. මේක මේ මැද නිකන් පහළ ඉරක් වගේ පේනවා. ඒ ඉරක් නෙමෙයි. එක ළඟ ඊතල ගොඩක් තියෙන්නේ. ඒ ඊතල ටික පුංචි වැඩි පේනවා මදි. ඒ කියන්නේ උත්තරයේ සිට දකුණු පැත්තට ඊතල දාලා තියෙන්නේ. ඊතල ටික එක ළඟ ඇදලා පේන්නේ. එතන ඒවා හදාගන්න. හරි? එතකොට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තමයි මොකද්ද? උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දක්වා වන දිශාව. අපි ඒක ලියා ගන්නවා.
හරි. දැන් එනම් බලමු අපි ධාරාවේ චුම්බක ඵලය. ඒ කියන්නේ අපි දන්නවා විද්‍යුත් ධාරාවක් අපි දැන් විද්‍යුත් චුම්බකය ගැන ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ සන්නායක දණ්ඩක් මත මුදු ලෝහයක් මත කොයිල් කම්බි වලින් වැඩිපුර වට ගානක් කොතලා අපි යාට විදුලිය සැපෙවුවම එයා චුම්බකයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ධාරාව මගින් චුම්බක ඵලයක් ලබා ගන්න පුළුවන්. විද්‍යුත් ධාරාවක් මගින් චුම්බක ඵලයක් ලබා ගන්න පුළුවන් කියන එක මේ අහම්බෙන් හොයාගත්ත දෙයක්. ඒක මේ ඒ වෙනුවෙන්ම කැපෙලා වැඩ කරලා නෙමෙයි. දැන් විද්‍යාවේ ගොඩක් දේවල් අනපේක්ෂිතයි. විද්‍යාවේ හම්බෙච්ච ගොඩක් දේවල් අනපේක්ෂිතයි. හරිද? ඒ කියන්නේ අපේක්ෂා කරපු දේ නෙමෙයි අනපේක්ෂිත දෙයක් තමයි කොවිල හරි ලැබෙන්නේ. දැන් ඔය හෑන් ක්‍රිස්ටින් අර්ස්ටඩ් කියන පුද්ගලයා එයා විද්‍යුතය හා සම්බන්ධ පරීක්ෂණ කරපු කෙනෙක්. එයා විද්‍යුතය හා සම්බන්ධ පරීක්ෂණ කර ඉන්නකොට ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ තියාගෙන සර්කිට් හදලා ඒ වගේ එක එක්ස්පෙරිමන්ට් කරන අතරේ එයා ළඟ තිබුණා මාලිමාව. හරි? එයා ළඟ මාලිමාවක් තිබුණා. එයා මේ තිබිච්ච මාලිමාව මේ තුල තිබුණා. එයා මොකක් හරි එයා හදව පරිපතයක් ස්විච් එක ඔන් කරා. ස්විච් එක ඔන් කරලා එයා ඒ පරිපතේ ක්‍රියාකාරීත්වය බලද්දි මෙයා දැක්කා සාමාන්‍යයෙන් මාලිමාව හැරෙන්න ඕනේ උතුරු පැත්තට. මාලිමාවේ කටුව හැරෙන්න ඕනේ උතුරු පැත්තට. හැබැයි මෙයා දැක්කා අහම්බෙන් මාලිමාවේ කටුව හැරිලා තියෙන පොඩ්ඩක් වෙන පැත්තකට. මාලිමාවේ කටුව හැරිලා වෙන පැත්තකට. දැන් මාලිමාවේ කටුව වෙන පැත්තකට හැරුණාට පස්සේ දැන් අපි දන්න විදිහට මාලිමාවේ කටුව තියෙන උතුරු පැත්තටනේ. මෙයා ඇත්තටම පුදුම වුණා. ඇයි නිකන් උතුර වෙනස් වුණා වගේ. මෙයා ළඟට ගිහින් හොතර බැලුවා මාලිමාව හොලවල පොඩ්ඩක් අත තියලා තට්ටු කරලා බැලුවා. නෑ මාලිමාව පොඩ්ඩක් මේ කරකවලා දායි තිබ්බම වෙනද උතුර තියෙන පැත්තට නෙමෙයි මාලිමාව දැන් උතුර වෙනස් විදිහට පෙන්නනවා. මෙයා පොඩ්ඩක් බැලුවා වටපිට බැලුවා. මොකක් හරි වෙනසක් තියනවාද කියලා බැලුවා. ඒ කියන්නේ පෘථිවිය ආනතිය වෙනස් වෙන්නාද මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ මෙයා. හරිද? මෙයා ඊට පස්සේ දැන් ඒකත් එක්ක මෙයා කරේ අර එයා කරපු පරීක්ෂණය නතර කරලා මේක ගැන හොයන්න ඕනේ කියලා බැලුවා. එහෙම හොයන්න කියලා අර ස්විච් එක ඕෆ් කරලා මාලිමාව ළඟට එනකොට මාලිමාව තිබ්බ පැත්තටමයි හැන්නේ. දැන් මෙයා හිතා ගන්න බෑ ඇයි මේ මොනේ කියලා. මම ඊට හිතුවා එන ස්විච් එක ඕෆ් කරපු නිසාද කියලා. මෙයා මාලිමාව දිහා බලාගෙන නැවත වතා කර පරිපතේ ස්විච් එක ඔන් කරනවා. ඔන් කරනකොටම මෙයාට වෙන ටක් ගාලා මාලිමාව හැරෙනවා. ස්විච් එක ඕෆ් කරපු ගමන් මාලිමාව තිබ්බ තැනට. ස්විච් එක ඔන් කරපු ගමන් මාලිමාව මෙහෙම හැරෙනවා. ඕෆ් කරපු ගමන් තිබ්බ තැනට. අන්න එයා තේරුම් ගත්තා එහෙනම් විද්‍යුත් ධාරාවක් මගින් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා තමයි මාලිමාව වෙන පැත්තකට හැරුණේ කියලා එයා තීරණය කළා. ඊට පස්සේ එයා කරා වැඩක්. මොකද්ද? එයා ගත්තා මේ වගේ දිග සන්නායක. කම්බිය. ওই කම්බිය දෙකලවරට මෙයා වයර් දෙකක් හයි කරලා කරන්ට් එක දෙන්න සූදානම් කරගත්තා මේ වගේ ස්විච් එකක් එක්ක. ස්විච් එකක් එක්ක තමයි කරන්ට් එක දෙන්නේ මෙයාද. මෙයා දැන් මේකට කරන්ට් එක දෙනවා. මෙහෙම කරන්ට් එක ලබා දෙනවා සමග මෙයාට පේනවා විශේෂ ලක්ෂණයක් මොකද්ද? මේ හරි මැද තිබිච්ච මේ මාලිමාවේ කටුව මෙන්න මෙහෙම චුට්ටක් ඇලවෙනවා වෙන පැත්තකට. මෙයා පොඩ්ඩක් ඇලවුණා වෙන පැත්තකට. මෙන්න මෙහෙම ඇදුවා. මෙයා මෙහෙම ඇදුණා. ස්විච් එක ඕෆ් කරපු ගමන් මැද පිහිටීමට එනවා. ස්විච් එක ඔන් කරනකොටම මෙයා මෙහෙම හැරෙනවා. ඕෆ් කරපු ගමන් මෙහෙම එනවා. ඔන් කරපු ගමන් මෙහෙම හැරෙනවා. ඉතින් ඔයාලට මාලිමාවක් කියන එක හොයාගන්න බැරි කමක් නැහැ ගෙදරක ඕන කෙනෙකුට. මාලිමාවක් හොයාගන්න පුළුවන් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. මේ වගේ වයර් ටිකක් හොයාගන්න බැරි කමක් නැහැ වයර් හොයාගන්න පුළුවන්. ඉතින් බැටරි කෑල්ලක් හොයාගෙන මාලිමාව උඩින් තියලා බැටරි කෑල්ලෙන් කරන්ට් එක දීලා බලන්න වයර් එකට. කරන්ට් එක දෙන වාරයක් ගානේ ඔයාලට මේ කටුව තියෙන තැන පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මෙයා කරපැදේ කවුද මේ හෑන් ක්‍රිස්ටින් අර්ස්ටඩ්. මෙයා ඊට පස්සේ මෙහෙම දෙයක් කරා. ධන ඍණාග්‍ර මාරු කරා. මේ පැත්තට ඍණාග්‍රය දුන්නා. මෙයාට ධනාග්‍රය ලබා දීලා මෙයා මොකද කරේ? නැවත වතාවක් විදුලිය මෙයාට සැපෙව්වා. නැවත වතාවක් විදුලිය සැපෙනකොට මෙයා තවත් අමුතු දෙයක් දැක්කා. මොකද්ද? ඒක තමයි දැන් කටුව හැරෙන්නේ අනිත් පැත්තට. කලින් පැත්තට නෙමෙයි දැන් හැරෙන්නේ අනිත් පැත්තට. ඒකත් එයා දැක්කා. හරි? එහෙනම් මේකෙන් මෙයා කිව්වා මොකද්ද? චුම්බක ක්ෂේත්‍රයේ දිශාව
ධාරාව ගලන දිශාව අනුව වෙනස් වෙනවා. හරි? සන්නායකයක් අසල ධාරාව රැගෙන යන සන්නායකයක් අසල චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. හැබැයි ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය මේ ධාරාව ගලන දිශාව අනුව වෙනස් වෙනවා. ඉස්සෙල්ලා ධාරාව ගමන් කරලා දැන් ධාරාව ගමන් කරලා මේ පැත්තෙන් මෙහෙම යටින් එන්නට යනවා. ඒ නිසා මෙයා මේ පැත්තට හැරෙනවා. හැබැයි මේක ධාරින්න අතර මාරු කරපු ගමන් උඩ පැත්තෙන් එළ මෙහාට ධාරාව යන. එතකොට චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙනස් වෙනවා. හරි? එතකොට මේ පරීක්ෂණය කළේ කවුද? මේ පරීක්ෂණය කළේ කෙනා තමයි හෑන් ක්‍රිස්ටියන් හර්ස්ටඩ්. මෙයා තමයි ඒතකොට ඉස්සෙල්ලාම විද්‍යුතය මගින් චුම්බක ඵලයක් ඇති කරගන්න පුළුවන් කියලා හඳුන්වලා දුන්නේ. හරි එතකොට ඔයාලගේ මේ කිව්ට් එකේ ටික තියෙනවා. ඊට පස්සේ තියෙනවා S1 ස්විච් එක සංවෘත කළ විට සන්නායක තුලින් I කියලා ධාරාව කියන්නේ ගලන ධාරාව I කියලා හඳුන්වලා තියෙනවා. හරි මේ ගලන ධාරාව දැන් මෙහෙම ගලන ධාරාවක් තියෙනවා. මේක I කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. හරි එතකොට මාලිමය කටු උත්ක්‍රමණයක් දෙක ගන්න පුළුවන්. එතකොට සන්නායකය තුලින් ධාරාවක් ගලනකොට තමයි චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන්නේ. හරි ඊළඟට ධාරාව ගලන දිශාව වෙනස් කරාම චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවත් වෙනස් වෙන ඒ කටුව කැරකෙන පැත්ත වෙනස් වෙනවා. මෙයාට දැක් ගන්න පුළුවන්. දැන් යට රුලේ ලියා ගන්න එහෙම. එනම් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ධාරාව ගලන දිශාව මත රඳා පවතී. එනම් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ධාරාව ගලන දිශාව මත රඳා පවතී. එහෙනම් අපිට මේකෙන් තීරණය ගන්න පුළුවන් මොකද්ද? චුම්බක ධාරාව රැගෙන යන සන්නායකයක් අවට චුම්බක ශේෂ්ත්‍රයක් හට ගන්නවා. ඒ නිසා තමයි මාලිමාවේ කටුව හැරුනේ. ඒ වගේම ඒ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව සහ ධාරාව ගලන දිශාව අතර සම්බන්ධයක් තියෙනවා. ඔන්න වැදගත්ම තැන. මේක දැනද මතක තියාගන්න ඕනේ. සන්නායකයක් තුළින් ධාරාව ගලන දිශාව සහ හරි සන්නායකයක් තුළින් ධාරාව ගලන දිශාව සහ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කියන දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මෙන්න මේ සම්බන්ධයක් තියෙනවා කියලා විතරයි මේ ක්‍රිස්ටියන් හර්ස්ටඩ් කිව්වේ. හරි එතනින් එහාට යා ඒ සම්බන්ධය මොකද්ද කොයි පැත්තටද ඉතර ලොකුට ආයෙ හෙව්වේ නැහැ. හැබැයි මෙතනින් එහාට ඒ ගැන හෙව්වා දෙන්නේ හෙව්වා. එක්කෙනෙක් තමයි මැක්ස්වෙල්. අනිත් එක්කෙනා තමයි ඇම්පියර්. හරි මැක්ස්වෙල් හෙව්වා ඇම්පියර් කියන දෙන්න හෙව්වා. මේ දෙන්න හොයලා කිව්වා චුම්බක ශේෂ්ත්‍රය දිශාව ධාරාවේ දිශාවත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා කිව්වා. ඉස්සෙල්ලාම කිව්වේ මැක්ස්වෙල් කිව්වේ. මැක්ස්වෙල් කිව්වා දකුණත් කස්කුරුප්පුවක් කරකවන විට. ඔන්න කතන්දරයක් කියනවා. හරි දකුණත් කස්කුරුප්පුවක්. මොකද්ද කස්කුරුප්පුව කියන්නේ? කස්කුරුප්පුව කියන්නේ හරිද ඉස්සර තිබුණා බෝතල් වල දැනෙන මූඩියක් තියෙන්නේ. ඉස්සර ගහලා තිබෙන ඇබයක්. කිරල ඇබයක්. ඒ කියන්නේ බෝතලේ කට මෙහෙම තියෙනවා නම් ඔයාලා දන්නවා බෝතල් ගත්තාම මෙහෙම බෝතලේ කට මෙහෙම තියෙනවා නම් හරිද මේ බෝතලේ කටට සම්පූර්ණයෙන් ඇතුළට ගහනවා ඇබයක්. කිරල ඇබයක් ගහනවා. මොකද මේ කට සම්පූර්ණයෙන් මෙහෙම වැහිලා තියෙන්නේ. මේ කිරල ඇබේ. මේ කට සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. කිරල ඇබේ නිසා මේ කට සම්පූර්ණයෙන් මෙහෙම වැහිලා තියෙන්නේ. දැන් කිරල ඇබේ භාගයට උඩට තිබ්බනම් ගලවලා ගන්න පුළුවන්. දැන් කිරල ඇබේ ගලවලා ගන්න බෑ. දැන් මේකට තියෙන උපකරණයක් ඒ තමයි කියන කස්කුරුප්පුව. ඒ කියන්නේ ඒක මේ දැකලා තියලා එහෙම පොඩි ලී හරි අකඩ හරි මිටක් තියෙනවා මෙන්න. ලී මිටක් තියෙනවා. හරි මේකට යකඩ කූරක් ගහලා තියෙන එක මෙහෙම දඟරයක්. මේ ඉස්සරහා උලක් තියෙනවා. හරි. එතකොට මොකක්ද වෙන්නේ? මේක අර මේකට ඇනලා මෙහෙම කරකවනවා. කරකවන මොකද වෙන්නේ? මේක ස්ක්‍රූප්පු වගේ එක මේක දිගේ ඇතුළට මේක බහිනවා. එතකොට මේක අපිට පේන්නේ මෙහෙම. කස්කුරුප්පුව දැම්මම පේන්නේ මෙහෙම. දැන් මේක ඇතුළට මෙහෙම ගිහිල්ලා. මෙහෙම දඟරේ මේක අතර ගිහිල්ලා මේ පැත්තම කිල් කරා මෙහෙම ඇවිල්ලා ගිහින්. දැන් මේකෙන් මෙහෙම දිලා ඇද්දම බුක් ගාලා නේද ගැලවිලා එනවා. මේක මෙහෙම දිලා ඇද්දම සම්පූර්ණ කියලා ලැබි ගැලවිලා එනවා. අන්න එහෙම තමයි බෝතලේ විවෘත කරන්නේ. හරිද? ඔය වයින් බෝතල් ඊළඟට බියර් තියෙන බෝතල් ඒ දවස්වල තිබුණ ඔය විදිහට මුඩියක් ගහලා ඒක තමයි කරකවලා ටුක් ගාලා ගලවලා ගත්තේ. ඉතල එහෙම නැහැ ෂැම්පේන් බෝතල් වල එහෙම තිබුණා. හරි. අන්න ඒ උපකරණය තමයි කස්කුරුප්පුව කියන්නේ. කස්කුරුප්පුව කියන එක මතක තියාගන්න ඕනේ ඉස්කුරුප්පුව කියලා මතක තියාගන්න. ඉස්කුරුප්පුව. හරි. ඉස්කුරුප්පුව කියලා කියන්නේ මොකද්ද? ගෑලමර කියන නමද? නෑ.
එමෙ කියන්න පුළුවන්. දැන් මේ තියෙන ස්කෘප්ප ඇණයක්. ඔයාලට පේනවා ඇති මේකේ ස්කෘප්ප පොට ධාරයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මට කියන්නකෝ දැන් ඔයාලා ඇණයක් ස්කෘප්ප ඇණයක් තද කරනවා නම් මේ ස්කෘප්ප ඇණයක් තද කරනවා. දැන් අතින් දැන් හැමෝම තමන්ගේ අතේ තියෙන ස්කෘප්ප ඇණයක් කියලා හිතලා පෑන එහෙම අතේ තියාගෙන ඔයාලා මේක තද කරනවා නම් මට කියන්නකෝ කොයි පැත්තටද කරකවන්නේ? ඇණයක් තද කරනවා නම් කරකවලා. ස්කෘප් එකකින් ඇණයක් තද කරනවා නම් කරකවලා කොයි පැත්තටද කරකවන්නේ ඔයාලා අතින්? දකුණු පැත්තටද වම් පැත්තටද? දකුණට. දකුණට. දැන් ඒ කියන්නේ මෙහෙම කරකවද්දී තමන්ගේ අත කැරගෙන ඔරලෝසුවේ කට කැරගෙන පැත්තට නම් ඒක දකුණු පැත්ත. දකුණට කරකවන්නේ. බෝතලයක මූඩිය වහනවා නම් දකුණට කරකවන්නේ. හරි? මොකක් හෝ දෙයක් අපිට කරකවල වහන්න තියෙනවා නම් පොටක් සහිත ත්‍රෙඩ් සහිත නම් කරකවල වහනවා නම් අපි අනිවාර්යෙන් දකුණට තමයි කරකවන්නේ. හරි? දකුණට කරකවන්නේ. පෑනක මොකක් හරි එකක් ගලවනවා නම් අපි වම් පැත්තට කරකවල තමයි ගලවන්නේ. දකුණු පැත්තට කරකවල තද කරනවා. මට දැන් කියන්නේ ස්කෘප් ඇණයක් තියෙනවා. හරිද? මේ තියෙන ස්කෘප් ඇණය මේ තියෙන ස්කෘප් ඇණය මේ තියෙන ලීය මෙයා දකුණට කරකවනකොට හරිද? මෙයා මෙහෙම දක්ෂිනාවර්තව කරකවන විට ස්කෘප් ඇණේ යන්නේ කොයි පැත්තටද? දක්ෂිනාවර්තව කරකවන ස්කෘප් ඇණේ යන්නේ කොයි පැත්තටද? ඉහළටද යනවද පහළටද යන්නේ? ඉක්මනට කියන්නේ. පහළ. මෙයා දැන් මොකද? මෙයා දකුණට කරකැවෙද්දී මෙයා මෙහෙම දක්ෂිනාවර්තව භ්‍රමණය වෙද්දී ස්කෘප් ඇණේ යන්නේ පහළට. හරි? මෙයා දක්ෂිනාවර්තව භ්‍රමණය වෙද්දී ස්කෘප් ඇණේ යන්නේ පහළට. ඔන්න නම් මතක තියාගන්න. මැක්ස්වෙල් කිව්වේ ඕක. දකුණත් කස්කුරුප්පුවක් කරකවන විට දකුණත් කස්කුරුප්පුව කියලා කියන්නේ දකුණු පැත්තට කරකවද්දී තද වෙන එක. ඔක වමත් කස්කුරුප්පුව කියලා එකක් තියෙනවා. හැබැයි වමත් කස්කුරුප්පුව කියන එක වැඩි භාවිත වෙන්නේ නැහැ. දකුණු පැත්තට කරකවන කස්කුරුප්පුව. හරි. මෙහෙම මේ ඇණේ කරකවද්දී දකුණු පැත්තට කරකවද්දී ඇණේ යන්නේ පහළට. ඔන්න එන මෙන්න මතක තියාගන්න. හරිද? ධාරාව පහළට යනවා නම් චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන්නේ ඒ සන්නායකයේ වටා දක්ෂිනාවර්තව. හරි? ධාරාව යන්නේ පහළට නම් චුම්බක ශේෂ්ත්‍රයේ මෙහෙම දක්ෂිනාවර්තව තියෙනවා. මෙහෙම දක්ෂිනාවර්තව. ඒ කියන්නේ ඒක වටේ කරකැවෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම සන්නායකයක් ගත්තොත්, කම්බියක් ගත්තොත් මේ තියෙන කම්බියක්. හරි? මේ කම්බිය ඔස්සේ ධාරාව ගලන්නේ මෙහෙම පහළට නම් මේ ධාරාව මෙහෙම පහළට ගලනවා නම් මේ I ධාරාව පහළට ගලනවා නම් මේකේ චුම්බක ශේෂ්ත්‍රය මේ වටා දක්ෂිනාවර්තව මෙහෙම තියෙනවා. දක්ෂිනාවර්තව. හරි. සන්නායකයේ තුලින් ධාරාව ගලන්නේ ඉහළට නම් ඉහළට. ඒ කියන්නේ දැන් මේ ඇනේ ඉහළට එස වෙනවා නම් කොයි පැත්තටද අපි කරකවන්න ඕන? මේ ඇනේ දැන් ඉහළට ඔසවන්න නම් කොයි පැත්තටද කරකවන්න ඕන? වමට. කොයි පැත්තටද කරකවන්න ඕන? අනිත් පැත්තටනේ. එතකොට මේ පැත්තට වාමාවර්තව තියෙනවා. වාමාවර්තව. දැන් මෙහෙම වැඩි ඕන නැහැ හිතන්න. දැන් හිතන්න ඇනේ මේ පැත්තට ගහන්නේ කියන්නේ මේ ලෑල්ල. මේ තියෙන ස්කෘප් ඇනේ. හරි? මේ ස්කෘප් ඇනේ උඩට යන්න ඕන. උඩට යනවා මොකද කරන්නේ? මෙහෙම නේ කරකවන්නේ මේ. මෙහෙම කරකවල උඩට යනවා. ධාරාව යන පැත්තට තමයි ඇනේ ගමන් කරන්නේ. ඇනේ එතකොට ඇනේ තද වෙන්න කරකවන්න ඕනේ අපි චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන පැත්තට. මේක මේ පැත්තට මෙහෙම. ඕක ඊට දාලේති ඇම්පියර්ගේ දකුණත් නීතිය ගත්තා. ඇම්පියර්ගේ දකුණත් නීතිය. දැන් ඔයාලට තියෙන පෑන හරි මොකක් හරි එකක්. හරි? මේ පෑනක් ඔයාලට තියෙන පැන්සල හරි මොකක් හරි කවන්නේ අතින් මෙහෙම අල්ල ගන්න පුළුවන් පොල් කෑල්ලක් හරි මොකක් හරි එකක් මෙහෙම අතින් අල්ල ගන්න මෙන්න මේ විදිහට. මෙහෙම අල්ලගන්න. ළඟ තියෙන එක. මෙහෙම අල්ලගන්න. මෙහෙම අල්ලගත්තම හරිද? මෙහෙම අල්ලගත්තම බලන්න මේ මාපට ඇඟිල්ල තියෙන්නේ. නේ? මේ මාපට ඇඟිල්ල තියෙන්නේ ධාරාව යන පැත්තට.
මේ මාපට ඇඟිලි තියෙන ධාරාව යන පැත්තට. මේ ඇඟිලි ටික කරකැවිලා තියෙන්නේ මේ ඇඟිලි කරකැවිලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ ගමන් කරන ආකාරය. මෙහෙම. ආම් බලන්න. මෙහෙම. ධාරාව පහළට යනවා නම් මේ පැත්තට. ධාරාව පහළට යනවා නම් පාඩු. චුම්බක ක්ෂේත්‍රයේ මේ පැත්තට. දැක්කද? ඔන්න. එහෙනම් ඍජු සන්නායකයක් වටා. ඍජු සන්නායකයක් වටා. චුම්බක ක්ෂේත්‍රය පවතින ආකාරය හොයාගන්න අපිට මැක්ස්වෙල්ගේ කස්කුරුපු නීතිය යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇම්පියර්ගේ දකුණත් නීතිය. මේකදී ගන්නේ දකුණු අත. මතක තියාගන්න. භාවිත කරන අත තමයි දකුණු අත. දකුණු අත භාවිත කරලා තමයි මේ වැඩේ කරන්නේ. දකුණු. හොඳට මතක තියාගන්න. දකුණු. right. එහෙනම් බලන්න දැන් ඔයාලට එක දීලා තියෙනවා. මට කියන්න ඕන දෙකේ මොනවා හරි ඔයාලට ගැටලුවක් තියෙනවද කියලා? ගැටලුවක් තියෙනවා නම් කියන්නේ ඉක්මනට ශනිකව කියන්නේ ඉක්මනට කියන්නේ. කවුරු කතා කරන්නේ නැති ගැටලුවක් නැතුව ඇති. මම ආද්ද නැතුව ඉඳලා ඉවරලා වැඩ කරන් යද්දීම ñaru ගන්න එපා. හරි. හරි. දැන් බලමු ඊළඟට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිට සමහර අවස්ථා තියෙනවා දැන් ඔන්න බලන්න. මෙන්න මෙහෙම. දැන් මේ ධාරාව එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රය හරි ධාරාව එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රය ලකුණු කරන ආකාරය අපිට සමහර වෙලාවට ගැටලුවක් කියනවා. ඒ කියන්නේ ධාරාව ගමන් කරන දිශාව චුම්බක ක්ෂේත්‍රය ගමන් කරන දිශාව. හරි. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ කම්බියක්. මේ කම්බියේ අපි તો මේ පැත්තට වල දකුණු අත පැත්තට ධාරාව ගමන් කරනවා. මේ අපිට මෙහෙම ඉරක් අල්ල ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ දකුණු අත පැත්තට ධාරාව ගමන් කරනවා. දැන් මේ තව කම්බියක්. ඔයාලගේ වම් අත පැත්තට ධාරාව ගමන් කරනවා. මෙහෙම අදින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි? ඔයාලා මේ තව කම්බියක්. මේකේ උඩට ධාරාව යනවා. මෙහෙම අදින්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මේ තව කම්බියක්. මෙයාගේ ධාරාව පහළට ගමන් කරනවා. මෙහෙම අදින්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි. දැන් මෙන්න කම්බිය. මේක කම්බිය. මේක උඩට තියෙනවා නම් ඊතලේ උඩට දාන්න පුළුවන්. ධාරාව පහළට යනවා නම් ඊතලේ පහළට දාන්න පුළුවන්. මෙහෙම තියෙද්දි මේ පැත්තට යනවා නම් ඊතලේ මෙහාට දාන්න පුළුවන්. මෙහාට යනවා නම් ඊතලේ මේ පැත්තට දාන්න පුළුවන්. දැන් ධාර සන්නායකේ තියෙන්නේ මෙහෙම. සන්නායකේ මෙහෙම තියෙන්නේ. ධාරාව මේ පැත්තට මෙහෙම යන්නේ. ධාරාව මේ පැත්තට මෙහෙම. ඔයාලගෙන් ඉදිරියට. ධාරාව එක්ක ඔයාලා පැත්තට එනවා මෙහෙම. ධාරාව මෙහෙම ඔයාලගේ පැත්තට එනවා. ධාරාව ඔයාලගේ පැත්තෙන් අනිත් පැත්තට යනවා. ආන්න ඒක ලකුණු කරන්න ඕනේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. චුම්බක ක්ෂේත්‍රය ගමු. චුම්බක ක්ෂේත්‍රය වම් පැත්තේ ඉඳලා දකුණට යනවා නම් මෙහෙම දාන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රය දකුණේ සිට වමට යනවා නම් මෙහෙම දාන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රය ඉහළට යනවා නම් මේ විදිහට දාන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රය පහළට එනවා නම් ඔහම දාන්න පුළුවන්. මට කියන්නකෝ දැන් මගේ ඉඳන් ඔයාලගේ පැත්තට එනවා චුම්බක ක්ෂේත්‍රයක්. මගේ ඉඳන් ඔයාලගේ පැත්තට චුම්බක ක්ෂේත්‍රයක් එනවා. ඒක අඳින්නේ කොහොමද? ඒක මේක අඳින්නේ කොහොමද? ඒක අඳින්න ක්‍රමයක් නැහැ. එහෙනම් බෝඩ් එකක උඩට ගහලා උඩට ඇඳලා පෙන්නන්න ඕනේ. එක්ක ඔයාලගේ පැත්තෙන් නම් මගේ පැත්තට චුම්බක ක්ෂේත්‍රය. ඔයාලගේ පැත්තෙන් නම් මගේ පැත්තට මේ චුම්බක ක්ෂේත්‍රය. කොහොමද ඉන්නේ? ඔන්න ඔතෙන්දි තමයි රොබින් හුඩ් සහ මැරියන් කියන දෙන්න අපිට අවශ්‍ය වෙන්නේ. දන්නවද දෙන කවුද කියන්නේ? දන්නවද? රොබින් හුඩ් කියලා ඉන්න අර කොණ්ඩේ වගත් එකෙක් දුන්නා ඉතලේ අරන් මෙහෙම යන්නේ. රොබින් හුඩ්. මැරියන් කියන්නේ යාගේ ගෑනු සතා. හරි? ඔය දෙන්න අවශ්‍ය නේද? දැන් කවුරු හරි ඊතලයකින් ඊතලයක්. දැන් ඊතලය කියන එක දන්නවනවද? ඊතලයක් කියන එක මෙහෙම. ඊතලයේ ඉස්සර උල ඔහොම තියෙන්නේ. පිටිපස්සේ තියෙනවා මෙහෙම කෑලි ටිකක්. නේ? ඔහොම කෑලි වගේක් තියෙනවා පිටිපස්සේ. ඕකනේ අර මේකට තියලා මෙහෙම ඇදලා අතහරින් සිංගල් අතහරින්න ඕක. මේ ඊතලයේ පිටිපස්ස. හරි? මේ ඊතලයේ පස්ස පැත්ත මේ ඊතලයේ ඉස්සරහ පැත්ත. හරි. දැන් මට කියන්නකෝ ඔයාලා මෙහෙම කරලා ඊතලෙන් විද්දොත් යන ඊතලේ වලට පේනවා.
ඔයාලට පේන්නේ ඊතලේ ඉස්සරහා පැත්තද පිටිපස්සද? ඔයාලට පේන්නේ ඊතලේ ඉස්සරහා පැත්තද පිටිපස්සද? පිටිපස්ස. ඔයාලට පේන්නේ ඊතලේ පිටිපස්ස, ඊතලේ පස්ස පැත්ත පේන්නේ මේ වගේ. කතරයක් වගේ අයියේ. ඊතලේ මේ තියෙන ඊතලේ අර කූර ඒ හරහට දැන් මෙහෙම යන්නේ. ඊතලේ දැන් මෙහෙම තියෙන්නේ දැන් මේ බලන්න මේ කෑලි හතරක් තියෙන ඒ වගේ හරි. ඊතලේ මෙහෙම ඉස්සරහට මෙහෙම යනවා. ඔයාලගෙන් ඈතට යනවා. එතකොට පේන්නේ ඔයාලට මේ පැත්ත. ඒක තමයි මේ. දැන් මම ඔයාලට ඊතලේ තියනවා මෙහෙම. මෙහෙම එනවා ඊතලේ මේ ඊතලේ එන්නේ. ඔයාලට පේන්නේ මොකක්ද ඊතලේ ඔයාලට? ඊතලේ ඉදිරිපස නේ පේන්නේ. ඉදිරිපස. ඉදිරිපස. ඊතලේ ඉදිරිපස පේනවා නම් මෙන්න මෙහෙම පේන්නේ. මෙහෙම රවුමක් තියෙනවා. මැද පිටක් තියෙනවා. මැද පිටක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ඇන්දොත් මෙහෙම අපිට දැන් ඊතලයක් එනවා. දැන් ඔයාලා මේ ඊතලයක් විදලා බලනවා. බලද්දි ඔයාලට ඊතලේ මෙහෙම පේන්නේ. ඒ කියන්නේ ඊතලේ ඔයාලා විද්‍ය ඊතලේද පේන්නේ නැත්නම් ඔයාලට වදින්න ඊතලේද මේ පේන්නේ. මේක දිහා බලන්න. මෙහෙම තිබ්බොත් මේ තියෙන්නේ ඔයාලා විදලා යන ඊතලේද නැත්නම් ඔයාලගේ පැත්තට එන ඊතලයක්ද? අපේ පැත්තට ඔයාලගේ පැත්තට මේ තියෙන්නේ ඔයාලගේ පැත්තට එන ඊතලයක්. හරිද? එතකොට මෙහෙම දැක්කොත් එහෙම ඊතලෙන් විදලා බලනවා ඈත ඊතලයක් යනවා මෙහෙම පේන්නේ. එහෙනම් මේ ඊතලේ කොයි පැත්තටද යන්නේ? අපෙන් ඉවතට යන්නේ. ඔයාලගෙන් ඉවතට යන්නේ. මේ ඊතලේ යන්නේ ඔයාලගෙන් ඉවතට. ඕක තමයි අපි යොදාගන්නේ ධාරාව ලකුණු කරන්න. හරිද? මේ සන්නායකයක් නම් මේ සන්නායකයේ ධාරාව වෙන්නේ ඔයාලගේ පැත්තෙන් නම් මගේ පැත්තට නම්. ඒ කියන්නේ ඔයාලගෙන් ඉවතට. ඔයාලගේ පැත්තෙන් නම් මගේ පැත්තට කියන්නේ ඔයාලගෙන් ඉවතට නම් අපි සන්නායකයේ ලකුණු කරන්නේ මෙන්න සන්නායකයේ හරස්කඩ මෙහෙම ලකුණු කරනවා. එතකොට ඒකෙන් තේරෙන්නේ ඔයාලගෙන් ඉවතට යනවා කියලා. එතකොට මගේ පැත්තෙන් නම් ඔයාලගේ පැත්තට නම් ධාරාව වෙන්නේ. සන්නායකයේ එන්නේ ඔයාලගේ දෙසට නම්. ඒ කියන්නේ ඔයාලගේ පොතෙන් උඩට නම් සන්නායක මේ ධාරාව. ඔයාලගේ පොතෙන් උඩට නම් ධාරාව වෙන්නේ. ඔයාලගේ පැත්තට ඔයාලගේ මූණ පැත්තට නම් ධාරාව වෙන්නේ. අපි ලකුණු කරන්නේ මෙන්න මෙහෙම තිත. හරිද? දැන් ඔයාලගේ ටියුට් එකේ ඒක දාලා තියෙනවා බලන්න. කම්බියක් තුලින් ධාරාව ගන්න ධාරාව නිසා එතන චුම්බක ශේෂයේ දිශාව රූපකරණකින් දක්වන ආකාරය. දැන් මෙතන චුම්බක ශේෂයේ සහ ධාරාව කියන දෙකම දාලා තියෙනවා. පයින් රූපේ තියෙන්නේ පයින් රූපය අර සන්නායකෙත් එක්ක. චුම්බක ශේෂයේ දිශාව පිටුවෙන් පිටතට කියන්නේ උඩට. දෙවෙනි එක චුම්බක ශේෂයේ දිශාව පිටුව තුලට ඒ කියන්නේ ඇතුළට බහින අවස්ථාව. එතකොට ඊළඟ ධාරාව ගැන ගත්තොත් ධාරාව පිටුවෙන් ඉදිරියට ගමන් කරනවා. ඊළඟට කතිරේ පේනවා නම් ධාරාව පිටුව තුලට ගමන් කරනවා. එතකොට චුම්බක ශේෂය ගත්තොත් එහෙම අර ඩොට් එක පේන්න තියෙනවා නම් මොකද වෙන්නේ? පිටුවෙන් ඉදිරියට ගමන් කරනවා. ඊළඟට චුම්බක ශේෂය පොත තුලට තියෙනවා නම් මොකද වෙන්නේ? පිටුව තුලට මේක ගමන් කරනවා. පැහැදිලිද මේක? ඒ කියලා දුන්න චුට්ට පැහැදිලිද? ඔව් සර්. right. හරි. හරි එතකොට වෙලා දැන් හතට කිට්ටු වෙන්නේ. අපි අදට ඔතනින් නතර කරනවා. මේක ඉතුරු ටික එහෙනම් ලබන බ්‍රාස්වෙන්ද අපි කරමු. මේක පුළුවන් තරම් පොඩ්ඩක් පොතක් බලන්න. පොතක් බලලා ඉවරලා සූදානම් වෙලා ඉන්න. අපි ඊළඟ දවසේ ඉතුරු ටික සම්පූර්ණ කරමු. ගැටලුවක් තියෙනවා නම් කවුරු හරි මැසේජ් එකක් දාලා දෙන්න නැත්නම් කෝල් එකක්. හරි එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්.